සාදු සාදු සාදු. දෙදහස් 21 වසරේ 8 වෙනි මාසේ 22 වෙනිදා නිකිණි පුර 15ක පොහොදා ධර්ම දේශනාව ප්‍රථම ඒ විනය ධර්ම සංගායනා සිදුවීම ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ අරිහත් භූමිය නැමැති උතුම් পদවිය ලැබීම ආදී කොට ඇති මාහැඟි ශාසන ඉතිහාසයන් සමූහයක් සිහිපත් කර ගනිමින් වස්සාන සමයේදී එළඹෙන වටිනා පොහෝ දිනයක් තමයි නිකිණි පුර 15ක පොහෝ දවස. මේ දවසේ අප උත්සාහ කරගත යුතුයි අප්‍රමාදීව මුදුන් දැක නිවන් දකින සදහම් ඇස පවිත්‍ර කර ගැනීම, පාදා ගැනීම, ඒකායන අදිෂ්ඨානය බලාපොරොත්තු බවට පත් කරගත යුතුයි. අපගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සද්ධර්මයේ දේශනා කරනවා. පින්නතුන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සත් නුවණින් ඒ අවබෝධ කර ගැනීම සඳහා වෙරවීරිය දැරිය යුතුයි. ශ්‍රද්ධාව හොඳට පිරිසිදුව තියෙනවද කියලා බලන්න. ප්‍රඥාව පිරිසිදුව තියෙනවද කියලා බලන්න. වීරිය හොඳට පිරිසිදුව තියෙනවද කියලා බලන්න. සිහිය හොඳට පිරිසිදුව තියෙනවද කියලා බලන්න. ඒ සියලු කාරණා එකට සම්පාදනය කරගෙන ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය ගවේෂණය නැමැති ගමන යන්න පුළුවන්. තමන්ට තමන් සත්‍ය අවබෝධ කරගන්න ඕන. පොත්වල නිවන තිබුණට පළක් නැහැ. ඒක තමා තුළ ජීවිතය තුළ පිහිටන්න ඕන නිවීම. ඇසෙන් දැවි දැවි, කනෙන් දැවි දැවි, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් දැවි දැවි ඉන්න ලෝකයාට නිවෙන විදිය, මේ බන්ධන නැති කරගන්න විදිය, නිර්වාණ බවට පත් කරගන්න විදිය අපේ අමාමෑණී වූ ශාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළා. පින්නතුනේ තර්ක වාද විවාද කෝලාහල ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. ධර්මයේ හැම වදනකම නිවන තියෙනවා පින්නතුනේ. ඒව මතක් කළේ අද තියෙනවා අරක විකෘති, මේක විකෘති, හරම විකෘති, මෙහෙම විකෘති කියලා මේ මතවාදවල පැටලිලා කාලය විනාශ කර ගන්නවා. මතවාදවල පැටලෙන්න කලින් සියලු දෙනාම ධර්මයේ අවබෝධ කටයුතුයි කියලා අදිෂ්ඨාන කරගන්න. අනවබෝධයෙන් යම් කිසි කුජලයක තර්කයක් නගනවා නම් ඒ අන්ධයෙක්ගේ තර්කයක් හා සමානයි. අන්ධයෙක්ගේ මාර්ගය පිළිබඳව කියුමක් හා සමානයි. ඒ නිසා කිසි වෙලාවක අප ඒ අන්ධභාවයෙන් පෙළෙන්නා වූ කුජලයන්ට පිළිතුරු දිය යුතු නෑ. පින්නතුනේ සද්ධර්ම අවබෝධයෙන් තොර ප්‍රකාශයන්. ඒ නිසා අවබෝධයෙන් යුක්තවම කටයුතු කරන කල්යාණ මිත්‍රයන් අපි සොයමු. ඒ වගේ මේ කල්යාණ මිත්‍රත්වයේ බවට අපි පත්වෙමු කියන කාරණය අපි සිහිපත් කරන්න කැමතියි. කල්යාණ මිත්‍රත්වය ලෝකේ නැත්තම් අපි ලෝකෙට කල්යාණ මිත්‍රයෝ වෙමු.
ඒකයි අද පොහොය දවසේ යෝජනාව. අප කල්යාණ මිත්‍රත්වය ඇති කරගන්න නැතුව කල්යාණ මිත්‍රත්වය කියන්නේ කුමක්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහනේ. අපි කල්යාණ මිත්‍රත්වයේ ඇති කරගත්තොත් පමණයි ලෝකයේ තිබෙන කල්යාණ මිත්‍රත්වය අපට දැන හඳුනා ගැනීමට අවකාශයේ අවස්ථාව සැලසෙන්නේ. කොහොමද අප තුල කල්යාණ මිත්‍රත්වය කියන එක ඇති කරන්නේ? ඒ කියන්නේ යහපත් මිත්‍රත්වය. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා තමන්ට තමන් මිතුරු වෙන්නත් පුළුවන්, තමන්ට තමන් හතුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ හතුරෙක් තමන්ට කරන විපතට වඩා හානියක් තමන්ගේ මනස නරකේ පිහිටුවොත්. ඒ කියන්නේ පින්නතුනේ තමන්ගේ මනස පාප මිත්‍රයෙක් බවට පත් වුණොත් තමන්ට හානි කරනවා. මේ ලෝකයේ වෙන සතුරෙක් කරන විපතට වඩා විපතක් සිද්ධ කරනවා. දැන් බලන්න තමන් තමන්ට මිතුරෙක්ද කියලා. තමන් තමන්ට මිතුරෙක්ද, තමන් තමන්ට හතුරෙක්ද? තමන් තමන්ව අපායට ගෙනියන කෙනෙක්ද, තමන් තමන්ව ස්වර්ගයට ඒව නැත්තම් නිර්වාණ භූමියට රැගෙන යන කෙනෙක්ද? අඩුම තරමේ ස්වර්ගයට හරි රැගෙන යනවා නම් ඒක උතුම් කාර්යයක් කොට අපි සලකනවා. එතරින් එහාට නිවනට ගෙනියනවා නම් ගොඩාක් හොඳයි. නිවන් මගෙත් යන්න පුළුවන් දුර හෝ ගමන් කරනවා නම් ඒක බොහොම හොඳයි. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ නිවන් මඟ යෑම කියලා කියන්නේ හරීම මේ දුක් කටයුතු කටුක ගෝර ගමනක් කියලා හිතාගෙන ඉන්නවා. නෑ පින්නතුනේ, නිවන් ගමන කියලා කියන්නේ විනෝද චාරිකාවක්. ඒ විනෝද චාරිකාවක් කියලා කියන්නේ නිවන් මඟ යන්න නිවන් මඟ පුරුදු වෙන්න ජීවිතේ සැහැල්ලු වෙනවා, සරල වෙනවා, මෘදු වෙනවා, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය එකතු වෙනවා. එහෙමනේ දහම කියලාත් තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේ නිවන් මඟ කියන්නේ ගෝර කටුක මාර්ගයක් නොවේ. නිවන් මඟ කියලා කියන්නේ විනෝද චාරිකාවක්. ඒ කියන්නේ ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඇති වෙනකොට ඒකෙන් ඇති වෙන්නේ හරි විනෝදයක් නේ. ගෝර බවක්, කටුක බවක් නෙමෙයි තේරෙන්නේ. ගෝර කටුක චාරිකාව යන්නේ පෘථග්ජනයෝ. දවසින් දවස සැපයි කියලා හිතාගත්ත කටුබඳුරු ආස්සේ රින්ගන්නේ පෘථග්ජනයෝ. එහෙනම් එවැනි පෘථග්ජනයන්ට නිවන් මඟ ගෝර කටුක මාර්ගයක් ලෙස පෙනුනත් නිවන් මඟ ගමන් කරන පිරිසක් හැටියට අත්දකින්න ලැබෙන්නේ ඒක හරිම විනෝද චාරිකාවක්. ඒ නිසා මේ නිවන් මඟ නැමැති විනෝද චාරිකාවේ ඒ ගවේෂණ චාරිකාවේ යන්න අපට ලස්සනට මන්පෙත් පෙන්වලා දීලා තියෙන බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේට මග හම්බ වෙනකම් මහා ගෝර කටුක ජීවිතයක් ගත කළා. අපේ උදවිය බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා අන්න අර නිවන හොයාගන්න බැරි කාලේ විඳපු දුක් ටික මේ දැන්නුත් අපි විඳින්න ඕන කියලා. නෑ. අපේ බුදු පියාණන් වහන්සේ ඒ ගෝර කටුක දුක් ටික විඳින්න නැතුව නිවන් අවබෝධ කරගන්න මග හෙලි කරලා තියෙනවා. හරියට පින්නතුනේ ඊටාම දුප්පත් තැනක ඉඳලා යම්කිසි අම්මා තාත්තා දෙන්නෙක් තම ආර්ථික පහසුකම් ඊටාම ඉහළට අරගෙන තිබ්බට පස්සේ එතන ඉඳලා දූපුතුන්ට අර ඒ අම්මා තාත්තා විඳපු ගෝර කටුක ජීවිතේ විඳින්න උවමනාවක් නැහැ. ආන් ඒ වාගේ තථාගත බුදු පියාණන් වහන්සේ බොහෝම ගෝර කටුක දුකක් විඳලා
දරුවන් වන අපට ඒ දුක විඳින්නේ නැතුව ජීවිතය අවබෝධ කරගන්න මාර්ගය සාදලා තියෙනවා. මේක තේරුම් අරගෙන මේ දරුවෝ මේ ධර්මයේ කියන්නේ මොනතරම් ගෝර කටුක අත්දැකීමකින් ලැබපු උතුම් ඵලයක්ද කියන එක මේ දරුවෝ තේරුම් අරගෙන මේ අපේ අම්මා තාත්තා අපගේ මේ ආර්ථිකය මේ தත්ත්වයට උසස් කරලා තිබ්බේ මොනතරම් ගෝර කටුක දුකක් විඳලාද කියලා තේරුම් අරගෙන ඒ දරුවෝ කටයුතු කරනවා වගේ වෙන්න ඕන. සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත දමනය කරගන්න පාලනය කරගන්න කියන වචනය මේක කොච්චර ගැඹුරුද කියලා හිතලා බලන්න ඕන. පින්නතුනේ බොහෝ දෙනෙක් මිනිස්සු හැටියට මිනිස්සයා ඊටාම හොඳයි. මිනිස්යාගේ වරදක් නැහැ. නරක මිනිස්යාගේ හිතයි. ඒ හිත ඒ මිනිස්යාටම පාලනේ නැහැ. බොහොම ගැඹුරේ ඉඳලා නැගී ඇවිල්ලා පහර දෙන්නේ. ඒ නිසා මේ ලෝකේ කොටස් දෙකක් ඉන්නවා. එකක් කොටසක් තමයි සිතට වහල් වූවන්. අනිත් කොටස තමයි සිත වහලෙකු බවට පත් කර ගැනීම. ගතිපු උදවිය. එක කොටසක් තමයි සිතට වහල් වූවන්. අනිත් උදවිය සිත පාලනයට ගත් උදවිය. එහෙම නැත්නම් සිත වහල් කරගත් උදවිය. ඔබ කල්පනා කරලා බලන්න ඕන ඔබ සිතට වහලෙක් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඔබ සිත වහලෙක් බවට පත් කරගෙන ඉන්නවද? ඔබ කොයි පැත්තේද ඉන්නේ? ඔබ සිත වහලෙක් කරගත්තද? එහෙම නැත්නම් ඔබ සිතට වහලෙක් වූවාද? ආර්ය උතුමයෝ කියලා කියන්නේ තමන්ගේ හිත පාලනයට ගත් උදවිය නිසා කියනවා සිත වහලෙක් කරගත්ත උදවිය. පුදුන් භාවයේ කියන තත්වයේදී කියනවා සිතට වහල් වූවන්. තණ්හා දාසෝ වහලෙක් කියලා කියන්නේ 16ක් එහෙම නැත්නම් යටත් පුරවැසියෙක්. යටත් පුරවැසියෙක් හැටියට කටයුතු කරනවා. එයිසා සිතට වහලෙක් වුණාද එහෙම නැත්නම් සිත වහලෙක් කරගෙනද ඔබ සිටින්නේ? අපි කල්පනා කරලා බලමු සිත වහලෙක් බවට පත් කරගත්ත කෙනා කොයි වගේද කියලා. ඒ කියන්නේ තමන්ගේ පාලනයට ගත්ත කෙනා. බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා සිතේ හට ගැනීම දකින්න. සිතේ පැවැත්ම දකින්න. විනාශය දකින්න. සිත යම් ස්වરૂපයක් ගනේද, හැඩයක් ගනේද, අකුසලයක් ගනේද, කුසලයක් ගනේද, ඒ වාගේ හට ගැනීම, ඒ වාගේ පැවැත්ම, ඒ වාගේ විනාශය නොඇලීමෙන් දකිමින් සිටිනවා. හරියට පින්නතුනේ අභ්‍යාවකාශේ ඒ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ඉන්න වගේ අභ්‍යාවකාශේ මේ කැරගෙන පෘථුවිය දිහා බලාගෙන ඉන්නවා. දැන් බලන්න දෙන්නෙක්නේ. එක්කෙනෙක් පෘථුවිය තුල වාසය කරමින් පෘථුවිය භක්ෂණය කරමින් ඉන්නවා. අර තවත් පිරිසක් ඒ ස්පේස් ඉන්ටර්නැෂනල් ස්පේස් එකේදී එතන ඉන්නවා පෘථුවියේ දේවල් ටිකක් අරගෙන ගිහලා එතන ඉඳන් කකා බලා ඉන්නවා පෘථුවිය දිහා. මේ ලෝකෙ මිනිස්සු කොහොමද කැරකෙන්නේ කියලා. ඒ නිසා ආර්ය උත්තමයෙක් කියලා කියන්නේ තමන්ගේ සිත තුල ගිලිලා ඉන්නේ නැතුව සිතෙන් පිටතට ඇවිල්ලා සිත දිහා ඒ ජාත්‍යන්තර ඒ ගුවන් මධ්‍යස්ථානයේ ඉඳගෙන බලනවා වගේ පෘථුවිය දිහා බලනවා වගේ හිත දිහා බලනවා. මෙන්න මේ පරිවර්තනය ඔබ තුල තියෙනවා නම් ගොඩාක් වටිනවා. මොකද බොහෝ දෙනාට සිතයි තමනුයි කියන්නේ දෙන්නෙක් කියලා වටහා ගන්න බැරි තැන ඉන්නවා. මේක දෙන්නෙක් කියලා වැටහෙන්න ඕන. සිතයි තමනුයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. කොටස් දෙකක්.
සිත කියන්නේ සසරට අපායට ඇදගෙන එන අරමුණු දෙන කෙනා. හොඳට මතක තියාගන්න ඕන. හිත කියන්නේ පාප මිත්‍රයෙක් කියලා කල්පනා කළා නම් හරි. පාප මිත්‍රයෙක් දෙන උපදේශන එච්චර හොඳ නෑනේ. එහෙම නැත්තම් දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම විපක්ෂය කියලා හිතන්න ඕන. ඒකට විපක්ෂයෙන් දෙන කවදාවත් යෝජනාවක් පක්ෂයට හොඳ විදියට නෙමෙයි දෙන්නේ. කොහොම හරි නරක දෙයක් තමයි ක්‍රියාත්මක කරවල පිරිහවන්නේ බලන්නේ අනිත් පැත්ත. හැමදාම පිරිහීම බලාපොරොත්තුෙන් ඉන්නවා රජයේ විපක්ෂය. ඒ වගේ තමයි. මනස කියන්නේත් විපක්ෂය වගේ. විපක්ෂය හැමතිස්සෙම බලාගෙන ඉන්නේ තමාව පිරිහවන්න. එයා යෝජනාවල් දෙනවා, අරක කරන්න කියනවා, මේක කරන්න කියනවා, වහන්න කියනවා, අරින්න කියනවා. ඒකක්වත් කියන්නේ හොඳ චේතනාවෙන් නෙමෙයි. ඒවා ක්‍රියාත්මක කරවගෙන ඊට පස්සේ පිරිහීමේ ඇති කිරීම සඳහා. එහෙමනම් තමන්ගේ හිත විපක්ෂය වගේ කියලා කල්පනා කළා නම් තමන්ට පුළුවන් නුවණින් හැම විටම ඒ හිත දෙන පණිවිඩ දිහා බලන්න ක්‍රියාත්මක කරන්න කලබල වෙන්නේ නැතුව. නුවණින් ඒ දෙන පණිවිඩ දිහා බලන්න තිබ්බා ක්‍රියාත්මක කරන්න කලබල වෙන්නේ නැතුව. එහෙමනම් තමන් ඇති කරගත්ත අරමුණු දිහා බලන්න ඕන. දැන් බොහෝ දෙනෙක් සිතයි මමයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා කල්පනා කරගෙන එකට කරගෙන බණ අහනවා. ඒ කට්ටිය කවදාවත් නිවන් දකින්නේ නැහැ. සිතයි මමයි කියන්නේ දෙන්නෙක් කියලා කල්පනා කළා අන්න තමා තුළ තියෙන මේ ද්වන්ද සටන දකින්න කෙනෙක්ම නිර්වාණ අවබෝධය කරගන්නවා. මොකද සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං. තමසිත දමනය කර ගැනීමයි සම්බුද්ධ ශාසනය කියන්නේ. කොහොමද මේ හිත දමනය කරන්නේ? කොහොමද මේ හිත පාලනය කරන්නේ? මේ හිත පාලනය කරනවා කියන එක හරියට පින්නතුනේ කැරගෙන පෘථුවිය අල්ලලා නතර කරනවා වගේ වැඩක්. ඒ වැඩේ කරපු කෙනෙකුත් නැහැ අතීතේ. වර්තමානයේත් නැහැ. අනාගතේ බිහි වෙන්නෙත් නැහැ. මොකක්ද? බිහි වෙන්නේ නැත්තේ කැරගෙන පෘථුවිය අල්ලලා නතර කරන්න පුළුවන් පුජ්‍යලේ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒ කැරකීමට හසු වෙන්නේ නැතුව වාසය කරන්න. ඒ කැරකීමට හසු වෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්. අර ජාත්‍යන්තර මධ්‍යස්ථානට ගියාම එහෙම තමයි. පෘථුවියේ කැරකීමට ඒගොල්ලෝ හසු වෙන්නේ ඒ වගේ අපිට පුළුවන්කම ලැබෙන්න ඕන මේ සිතේ ක්‍රියාවලියට හසු නොවන දුරකින් ජීවත් වෙන්න. පෘථුවියේ ගුරුත්වාකර්ෂණය බලයත් සමග කැරකෙන ඒ කැරකීමට හසු නොවන දුරකින් අපි ජීවත් වෙන්න ඕන. එවිට අර සිත පහළ කරවන ඒ පහළ වීම ඒ තැන්වලම පහළ වෙලා ඒ තැන්වලම මේ යනවා. ගත්තේ නැහැ, ගන්නෙ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ දුටු දේ දුටු පමණයි කියලා කියන්නේ ඒකයි. ඒ කෙලෙස් වල මල් පිපෙනවා, එහෙවම පර වෙලා යනවා. ඒව නෙලා ගත්තේ නැහැ. දුටු දේ දුටු පමණයි. ඒව නෙලා ගත්තොත් අන්න උපාදාන කළා බවට පත් වෙනවා. දැන් බලන්න සිත් මල් නෙලා ගන්නවද? ඒවා එපමණකින්ම අතහැර දානවද? දුටු දේ දුටු පමණයි. ලෝභක්කය, දේසක්කය, මෝහක්කය. ලෝභය දුරු කරනවා, ද්වේෂය දුරු කරනවා, මෝහය දුරු කරනවා. එතකොට අලෝභය අපි එකතු කරනවා, අද්වේෂය අපි එකතු කරනවා, අමෝහය එකතු කරනවා. එහෙමද? ඒක වැරදි න්‍යායක්. ලෝභක්කය, දේසක්කය, මෝහක්කය දුරු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ අලෝභය ගන්නවයි කියන එක නෙමෙයි. අදෝෂය ගන්නවයි කියන එක නෙමෙයි. අමෝහය ගන්නවයි කියන එක නෙමෙයි. මේ වචන ප්‍රතිවිරෝධක අර්ථ
ගොඩනගන්නේ නැතුව එතනම අවසන් වෙනවා. අපේ පින්නතුන්ට මෙන්න මේක තේරුම් නැති නිසා තමයි නිවන වැහුනේ. ප්‍රතිරෝධක අර්ථ ගත්තා. ලෝභය දුරු කරන්න නම් ආලෝභය කියලා එකක් අපි හදා ගන්න ඕන කියලා හිතුවා. ඔන්න වැරදිච්ච තැන. ද්වේෂය දුරු කරන්න නම් මෛත්‍රී කියලා එකක් හදා ගන්න ඕනේ කියලා හැදුවා. මෛත්‍රී කියන එකේ වෙනම අර්ථයක් තියෙනවා. නමුත් කරුණාව කියලා එකක් අපි හදා ගන්න ඕන කියලා හිතලා මේ අපේ ද්වේෂය නැති කරන්න පුළුවන් කරුණාවෙන් කියලා හිතලා කල්පනා කළා. ඔන්න වැරදුණු තැන. මෝහය නැති කරන්න නම් අපි අමෝහය කියලා එකක් ඇති කරගන්න ඕනේ කියලා කල්පනා කළා. ඔන්න වැරදිච්ච තැන. ලෝභය දුරු කළා නම් එතනින් මේක අවසానයි. ආයි වෙන දෙයකට ඒක පණින්න අවශ්‍ය කරන්නේ නැහැ. ද්වේෂය දුරු කළා නම් ඒක එතනින්ම අවසానයි. ආයි තව කරුණාවකට පණින්න ඕනේ නැහැ. මෝහය දුරු කරා නම් ආයි අමෝහය කියලා කාරණයකට යන්න ඕනේ නැහැ. එතනින්ම ඒක අවසానයි. දැන් මේ කාරණේ තේරුණාද පින්නතුන්ට? සමහරලාට බොහෝ දෙනෙක් අහලවත් නැති කතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා සමාජ තලයේ හුදු ග්‍රන්ථ සීමාවල් වල ඉන්න උකහාගත්ත බුද්ධියක්. ඒ කියන්නේ ලෝකයේ තියෙනා වූ දේවල් හොරකම් කරගත්ත බුද්ධියක් තියෙන කෙනෙකුට ඕක වැටහෙනවා අඩුයි. උගතෙකු යනු හොරෙක්. ඒ කියන්නේ උකහා ගැනීමනේ හොරකම් කිරීම කියන එක තමයි හැමතිස්සෙම ඔහු කරන්නේ. උගතා කියන්නේ එහෙම. හොරකම් කරනවා. එතකොට පොත්වල තියෙන දේවල්, ධාර්ශනිකයෝ කියපු දේවල්, විද්වතුන් කියපු දේවල්, ශාස්ත්‍රූන් කියපු දේවල් හොරකම් කරමින් ජීවත් වෙන අයට කියන උගතුන්. උකහා ගන්නා. හොරකම් කරන්නන් කියලා කිව්වත් කමක් නැහැ. එතකොට ඔබත් හොරෙක්ද? අනිත් අයගේ බුද්ධිය හොරකම් කරන්නේද? එසේ නොවන්න. බුදුරජාණන් වහන්සේ හොරකම් කරන්න නෙමෙයි අපිට ඉගැන්වුවේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ ඔබේ උකහාගත්ත දේ උගත දේ අනුන්ගේ. ඒ නිසා ඔබේ කියලා ඔබට කරුණු කීයක් තියෙනවද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. එහෙමනම් උකහාගත්ත දේ නොවේ වටින්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ. මොනවද ප්‍රත්‍යක්ෂ? තමන්ගේ ඉන්ද්‍රයන් වල තියෙනා වූ දුක. තමන්ගේ ඉන්ද්‍රයන් වල තිබෙනා වූ දුකේ සැකස්ම. තමන්ගේ ඉන්ද්‍රයන් තුල තිබෙනා වූ ඒ දුකේ නිරෝධය. තමන්ගේ ඉන්ද්‍රයන් තුල තිබෙනා වූ ඒ දුකේ නිරෝධ මාර්ගය ආදී කටයුතු තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේ මාර්ගයේ ගමන් කළාට පස්සේ ආයි හම්බ වෙන්නේ ආයිත් නිරෝධය තමයි පින්නතුනේ. මේ දුක, මේ සමුදය, මේ මාර්ගය, මේ නිරෝධය කියලා ගත්තත් හරි. ආයි කෙලවරේ හම්බ වෙන්නේ නිරෝධය. මොකද මාර්ගයක ගමන් කළනේ නිරෝධය ලබන්න ඕන. තමන්ගේ විමුක්තිය තමන් ලබා ගන්න ඕන. ඒ නිසා අපිට මේ මාර්ගයෙන් යන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩින්න කියලා කියන්නේ අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මගේ දරුවනේ උඹලා මාරයට පේන්නේ නැති තැනක හැංගියල්ලයක්. මොකද්ද කියන්නේ? මගේ දරුවනේ නුඹලා මාරයට පේන්නේ නැති තැනක හැංගියල්ලා. දැන් ඉක්මනින් හොයන්න ඕන මාරයට හොයාගන්න බැරි තැන. අපි පොඩි කාලේ හැංගි මුත්තන් ගැහුවා. හැංගි මුත්තන් ගැහුවාම අපි කරපු වැඩේ තමයි හොයන්න බැරි තැනක හැංගුණා. බලන්න මේ පොඩි කාලේ දුන්නු ඒ උපදේශය බුදුරජාණන් වහන්සේගේ බුදු වදනටත් අපිට එකතු කරගෙන ඒකෙනුත් අර්ථමතු කරගන්න පුළුවන්. අපි බොහොම අමාරුවෙන් හොයලා කල්පනා කරලා අර හොයන තැනත්තාව හිතන්නේවත් නැති තැනක හැංගෙන්න අපි උත්සාහ කරනවද නැද්ද?
උත්සාහ කරනවා. හිතන්නේවත් නැති තැනක හැංගෙන්න උත්සාහ කරනවා. එයාට බලා ගන්න බැරි වෙන විදිහට අදාහ ගන්න බැරි වෙන තැනක අපි හැංගෙන්න බලනවා. ආන්න ඒ වගේ මාරයට දකින්න බැරි තැනක ඔබ හැංගෙන්න. පොඩි කාලේ හැංගි මුත්තන් ගැහුවා වගේ දැන් ඔබ හැංගෙන්න මාරයට හොයාගන්න බැරි තැනක හැංගෙන්න. ඉතින් උපරිම මට්ටමේ සමහර අය හැංගෙනවා. හැංගුණාට මාරය ඉතින් හොයා ගන්නවා. දැන් මේ වෙනකොට ලෝකේ මාරයා එලවලා පහර දෙනවා. මාරයා පස්සෙන් එලවනවා මිනිස්සු දුවනවා. නමුත් මිනිසුන් හැංගෙන තැන වැරදි. මාරයට හොයාගන්න බැරි තැන හැංගෙන්න තාම ඒ ඇත්තන්ට අදහස් පහළ වෙලා නැහැ. ධර්මයේ තුලින් පමණයි මාරයට නොපෙනෙන තැනක හැංගෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි මොහොතක් කල්පනා කරලා බලන්න ඕන මාරය ඇයි අපේ පස්සෙන් මෙච්චර වෙරෙන් දුවන්නේ? ඇයි මාරය අපේ පස්සෙන් මෙච්චර වෙර වීරියෙන් දුවගෙන එන්නේ කියලා කල්පනා කරන්න ඕන. මොකක් හරි හේතුකුත් ඇතිනේ. නැත්තම් නිකන් ඉන්න අපේ පස්සේ මොකටද මාරයෙක් එලවන්නේ? මාරයෙක් අපේ පස්සේ එලවන්නට හේතුව තමයි අපි මාරයාගේ දේවල් ටිකක් හොරකම් කරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න යන වෙලාවේ මාරයා ඇවිල්ලා කිව්වනේ ඔබට නිවන් දකින්න බෑ කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. ඔය ඔක්කොම මගේ කිව්වා. මොකද්ද කියන්නේ ඇවිල්ලා? ඔබට මේ නිවන් දකින්න බෑ. එහෙම බුදු වෙන්න බෑ. ඔය ඔක්කොම කාගේද? මගේ. කවුද කියන්නේ? මාරයා. දැන් අපේ මිනිස්සු හිතාගෙන ඉන්න එක එදා මාරයා හිතලා තියෙනවා. දැන් මාරයා හිතන්නේත් ඔය ඔක්කොම මගේ කියලා අපේ මිනිස්සු හිතන්නේත් කොහොමද? ඔක්කොම මගේ කියලා තමයි හිතන්නේ මගේ. ඉතින් මාරයා අර විදියට මතක් කළා ඔය ඔක්කොම මගේ ඔබට නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ මේකට හොඳ උත්තරයක් දුන්නා. ඔයගේ නම් ඔහේ ගන්න. මාරයා මම ලෝකේ අත්හරින්නේ. ලෝකේ අල්ලගන්නෙක් නෙමෙයි. ඔයගේ නම් ඔහේ ගන්න. ඔයාගේ ඔක්කොම මම දෙනවා. මේ ඔක්කොම ගෙනියන්න. මේ ඇස් දෙක ඔබේ නම් ගෙනියන්න ඇස් දෙක. කන් දෙක ඔබේ නම් කන් දෙකත් ගෙනියන්න. නාසය ඔබේ නම් නාසය ගෙනියන්න. දිව ශරීරයේ මනස ඔක්කොම ඔබයිනේ. හරි මෙන්න පොඩි බැඳලා දුන්න ඕන්න ගෙනියන්න. දැන් ගෙනිය අර යන්න. අන්න ඊට පස්සේ තමයි බුදු වෙන විදසුන් වැඩෙන්න පටන් ගත්තේ. මාර්යාගේ කදමල්ල මාර්යාගේම කරේ තියලා යවුවා. තේරුණාද? මාර්යාගේ කදමල්ල මාර්යාගේ කරේ තියලා යවුවා. ඔබත් මොකද පින්නතුනි කරන්න ඕන? ඒ දෙයම කරන්න ඕන. මාරයට අයිති හැම දෙයක්ම මාරයගෙම කරේ තියලා යවන්න ඕනේ. මාරයාගේ ඇසින් නිවන් දකින්න බෑ. සදහම් ඇසින් බුදුරජාණන් වහන්සේගේ ඇසින් බැලුවොත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. බුදු ඇසින් නෙමෙයි පොදුන් සත්වයා ලෝකේ දිහා බලන්නේ මාර ඇසින්. මාරයාගේ ඇසකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඇසකුත් තියෙනවා. බුදු ඇසින් ලෝකේ බලනවා නම් බලන්න ඕන. මාරයාගේ ඇසින් නම් බල්ල වැඩක් නැහැ පින්නතුනේ. එහෙනම් පොදුන් සත්වයාට තියෙන්නේ මාර ඇසක්. ලෝකෝත්තර උතුමන්ට තියෙන්නේ බුදු ඇසක් සදහම් ඇසක්. මාර ඇසේ තමයි ලෝභ ද්වේෂ මෝහ සාහිත සියලු ක්ලේශයෝ තිබෙන්නේ. බුදු ඇසේ තමයි ලෝකෝත්තර දර්ශනය තියෙන්නේ. මොකද්ද මේ ලෝකෝත්තර දර්ශනය කියලා කියන්නේ? මොකද්ද පුතඥ භාවයෙන් වෙනස් වෙන ලෝකෝත්තර දර්ශනය කවරක්ද? කුමක්ද? ලෝකෝත්තර දර්ශනයේ සහ
ලෞකික දර්ශනයේ ඇති පැහැදිලි වෙනස්කම් හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. යථා අවබෝධයෙන්ම වටහාගෙන තියෙන්න ඕන. ඒකේ ප්‍රභේදන ගැන කතා කරන්න ගියොත් රෑ දහවල් ඉවර වෙනවා. ඒ තරම් ඒකේ විෂමතා තියෙනවා. නමුත් අපි මූලික සංක්ෂිප්ත වශයෙන් කරුණු කීපයක් සිහිපත් කරගමු. ලෞකික දර්ශනයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ මම දකින්නවා කියන ලක්ෂණය තියෙනවා. පුජ්‍යලයක් හැටියට මේ ලෝකේ දකින්නවා, මේ ලෝකෙ පිළිබඳව දෘෂ්ටි ඇති කරගන්නවා, සංකල්ප ඇති කරගන්නවා. පුජ්‍යලයක් හැටියට ඉන්න මිනිස්සයා හරි අන්ධ භාවයකින් යුක්තයි. ඒ අන්ධ භාවයෙන් යුක්ත මිනිස්සයාගේ ඔළුවේ ඇඟේ කරේ පලන්දනවා මොන හරි ගෙනල්ලා ඒ ලෝකයේම ඉන්න අනිත් සත්වයෝ. ඒ අන්ධභාවය නිසා තමයි ආගම්, ජාති, වර්ග, කුල, මල ભેද ඔය ඔක්කොම අන්දලා තියෙන්නේ ඒකෙන්. ඒකට අහු වෙලා ජීවිතේ නිකන් අපරාධෙ මැරෙනවා. ලෝකෝත්තර ඇසට ආවහම අන්න ප්‍රධාන ලක්ෂණය තමයි මේ මම දකින්නවා කියන ගුණය නැහැ. මම බලනවා කියන ගුණය නැහැ. මගේ මතයෙන්, මගේ සංකල්පයෙන්, මගේ දැක්මෙන් බලනවා කියන ගුණයක් නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන බලන්නේ විමුක්ති දර්ශනයක්. මේ ලෝකයෙන් උකහා ගන්නෙ නැති, උපාදානය කරන්නේ නැති දර්ශනයක්. බුදුවරුන්ට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දිහා බලලා එකම ස්වභාවයකින් බලන්න පුළුවන්. දැන් පුහුදුන් ලෝකයේ සත්‍යයට එහෙම බෑනේ. එකම ස්වභාවයෙන් බලන්න බෑ හැම දෙයක් දිහාම. විවිධ ස්වභාවයන් වලින් බලන්නේ. ලෝකෝත්තර දර්ශනය තුල සිටියේදී එකම ස්වභාවයෙන් බලන්න පුළුවන්. සමමෙත කියන්නේ ඒක. රාහුල කුමාරයා දෙස බැලූ විදියයි දේවදත්ත දිහා බලපු විදියයි දෙකක් නෙමෙයි එකක්. තම මාතෘ දිව්‍ය රාජයා දෙස බැලූ විදියයි, යසෝදරාවේ දෙස බැලූ විදියයි, සාමාන්‍ය ලෝක සත්‍යයා දෙස බැලූ විදියයි සමමෙතක්. තම පියාණන් වහන්සේ දෙස බැලූ විදියයි, තම ඥාති සමූහයා දෙස බැලූ විදියයි, ලෝක සත්වයා දෙස බැලූ විදියයි සමමෙතක්. මෙන්න මේ සමමෙත ඇති කරගන්න ඕන දර්ශනය තුල. බුදු කෙනෙකුට ප්‍රශංසාව මල් වැස්සක් වගේ පෙනුණා නම් නින්දාවත් මල් වැස්සක් වගේ පේනවා. ඒක තමයි ලෝකේ හොඳ ස්වභාවය. අර කිරිකැටි බිලින්දෙක්ගේ හිනාව ලස්සනක් වගේ පේනවා වගේම එයා කැතකුණු හැලුවාමත් ඒකත් කැතකුණු වගේ දකින්න නැතුව ඒකෙත් ලස්සනක් දකින්නවා වගේ. පෙම්බර අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. නිසා මේ ලෝකෙන් එන නිന്ദා ප්‍රශංසා දෙකම දිහා බලනවා සම ස්වરૂපයකින්, සම තත්වයකින්. මේ ලෝකෙ ගස්ඨන තියෙන්නේ ඇයි? එක එක පුජ්‍යලෝ එක එක මතවාද හදා ගන්නවා. අරක වැරදි, මේක වැරදි, මේක හරි, මේක වැරදි කියලා හදා ගන්නවා. හැබැයි Taman ද්වේෂ කිරීම, ද්වේෂසිත පහල කිරීම වැරදි කියලා දකින්නේ. අරක වැරදි, මේක වැරදි කියලා නෙමෙයි Taman දකින්න ඕන. Tamanගේ ද්වේෂසිත වැරදි කියලා තේරුම් ගන්න ඕන. දෘෂ්ටිධාරී පුජ්‍යලයක් වුණොත් එයාට
මොනවද වැරදි නොවෙන්න පුළුවන්. අඳින හැටි වැරදින්න පුළුවන්, යන හැටි වැරදින්න පුළුවන්, ඉගෙන ගන්න එක වැරදි කියන්න පුළුවන්. නොයෙකුත් දේවල් වැරදි කියන්න පුළුවන්. එයා ඔළුවේ හදාගත්තොත් භාවනා කරන එක වැරදි කියලා දාගත්තොත් භාවනා කරන එකත් වැරදි. බුදුන් අදින එක වැරදි කියලා දාගත්තොත් බුදුන් අදින එකත් වැරදි. දැන් සමහර රටවල් වල වැරදි නැද්ද බුදුන් වැදීම? බුදුන් වැන්දොත් කසපාරවල් කන්න වෙනවා. ඒ වගේ වෙනතුනේ. ඒ නිසා දෘෂ්ටිධාරී භව, මතවාදී භව කියලා කියන්නේ මිනිසුන් උමුතුවට ලක් කරන පිස්සුවක් බවට පත් වෙන. ඒ නිසා මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටික ආගම් මහා බුදුම අවාසනාවක්. මහා බුදුම අවාසනාවක් මිත්‍යා දෘෂ්ටික ආගම්. ඒකට මිත්‍යා දෘෂ්ටික ආගම් පමණක් නෙමෙයි හැම මිනිස්සෙක් ළඟම පොදුන් සත්වයෙක් ළඟම බරපතල මිත්‍යා දෘෂ්ටියක් පවතිනවා. අර පරම මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය පවතිනවා. බෞද්ධයෝ වුණත් වෙන්න පුළුවන් මතවාදීව සිටින්නේ. මතවාදීව ඉන්නේ. සංකල්පිතව ඉන්නේ. එහෙම සංකල්පිතව ඇත්ත වාසය කරන්නේ. තමන්ගේ සංකල්පයට නොගැලපෙනකොට ඒ හැම දෙයකම ද්වේෂ කිරීම වරදක් කියලා තේරුම් අරගත්තේ නැහැ. වෛරය වරදක්, ද්වේෂය වරදක් කියලා ද්වේෂසිත. ඒවනම් හැම දෙයකම වඩා ද්වේෂසිත වරදක්. ද්වේෂසිත වරදක් කියලා හොඳට තේරුම් ගන්න. ඒක නිරන්තරයෙන්ම මේ සමාජය තුළ කියන්න ඕන. බෞද්ධ සමාජය තුළ ඇලෙන සිතට වඩා ඉස්සරහින් තියෙන්නේ ද්වේෂසිත. ද්වේෂසිත බොහෝම තදට තියෙන ප්‍රධාන ආගම් දෙකක් තියෙනවා. එකක් බුද්ධ ආගම, ඊට වැඩි මුස්ලිම් ආගම. ඒගොල්ලන්ගේ ද්වේෂසිත හරිම ඉස්සරහින් යන්නේ. දෙකට දාන්න පුළුවන් බෞද්ධයෝ. හැමදේම වැරදි ඕන්නේ කියලා තියෙන. හැබැයි ඉතින් අර බෞද්ධයෝ ළඟ ඉතින් අර වාචික ද්වේෂ ස්වභාවය විතරයි කඩු කිනිසි වලින් වෛරයෙන් කෝදෙන් යන ස්වභාවය අනිත් අයට වඩා අඩු නිසා තමයි දෙවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඒකත් පළවෙනි තැනට එමින් පවතිනවා. මොකද ද්වේෂාන්තික සාංශාරික දේවදත්ත හිමිගේ පරම්පරාවේ හිටපු අය සිවුරු දාගත්තට පස්සේ ශාසනය කරුණා ශාසනයක් නෙමෙයි, ඒක නීතිගත ශාසනයක් බවට පත් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය සංඝයා රකින්නේ නැතුව බුද්ධ ශාසනය පාර්ලිමේන්තුවට රකින්න දෙන්න හදනවා. ඒ තමයි දේවදත්ත පාර්ශවයේ උදවේගේ ස්වභාවය. ශාසනය රකින්න ඕන නැනති ගුණැති ආධ්‍යාත්මික සංයමයක් ඇති දර්ශනයක් ඇති ආර්ය උතුම්. ඒක නීතියකට රකින්න පුළුවන් දෙයක් නෙමෙයි, පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ හිතවල තියෙන දෙයක් පාර්ලිමේන්තුව කොහොමද රකින්නේ? ගුණය තියෙන්නේ හිතේ, දුක තියෙන්නේ හිතේ, දුක සමුදය තියෙන්නේ හිතේ, දුක නිරෝධය තියෙන්නේ හිතේ පිළිතුරේ. ඒක පාර්ලිමේන්තුවට ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ හිතවල ආරක්ෂා විය යුතු දෙයක්. ඒක පොත්වලට රකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවා මිනිස්සුන්ගේ හිතවල තියෙන්න ඕන දෙයක්. නිර්වාණය තියෙන්නේ හිතේ. හිතවල ඇති කරගන්න තියෙන දෙයක්. එහෙමනම් ලෝකෝත්තර භාවයේදී ද්විත්වය නැහැ. මම කියන දකින ස්වභාවය නැහැ. මේ මම අර තියෙන අන් දෙයක් කියලා දකින්නේ. අන්නේ උත්තමයන්ට කියනවා තථාගත දර්ශනය කියලා. මේ මම අර තියෙන අන් දෙයක් කියලා දකින්නේ නැත්තම් තමනුත් අන් දෙයත් එකම ස්වභාවයක් හැටියට නම් දකින්නේ. තමනුත් අන් දෙයත් එකම ස්වභාවයක් හැටියට නම් දකින්නේ. අන්න තථාගත දර්ශනය. දිට්ඨියක් නැහැ පිටුතුනේ. මොනම දිට්ඨියක්වත් නැහැ. දිට්ඨි විසුද්ධියක් ඇති වෙලා
දැන් මේ ධර්මයේ ඇසීමෙන් හැමදාම වෙන්න ඕන දිට්ඨි විසුද්ධියක් ඇති වෙන්න ඕන. දෘෂ්ටි නැති වෙන්න ඕන. සංකල්ප විසුද්ධියක් ඇති වෙන්න ඕන. සංකල්ප නැති වෙන්න ඕන. සැක සංකා විසුද්ධියක් වෙන්න ඕන. සැක සංකා නැති වෙන්න ඕන. මාර්ගය පිරිසිදු වෙන්න ඕන. පැහැදිලි වෙන්න ඕන. හිතේ සැනසීම පිණිසයි ධර්මයේ දේශනා කරේ. එහෙම නැතුව මිනිස්සු හරක් වගේ ගහලා පන්නලා නිවන් අවබෝධ කරවන්න නෙමෙයි. ඒ වගේම නිවන් අවබෝධ කරවන්න කියලා මේ හරක් වගේ දක්කගෙන යන්න අවශ්‍ය කරන්නේත් නැහැ. වතුර පිපාසය වුණාම පින්තාලියක් තියෙන තැනක් හොයාගෙන ගිහිල්ලා මිනිස්සු වතුර ටිකක් බොනවනේ. අද කාලේ නම් ওই ටැප් එකක් ඔය හරි හොයාගෙන ගිහිල්ලා නැත්තම් හෝටලයකට ගිහලා වතුර ටිකක් බොන පිපාසය ඇති වෙච්ච මිනිස්සයා. මේ ලෝකේ දුකයි කියලා හිතිච්ච කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් බුදුහාමුදුරුවෝ කියලා දෙලා තිබුණා. මෙන්න දුක නැති තැනක් තියෙනවා. දුක් නැතුව ඉන්න තැනක් තියෙනවා. කොහෙද දුක නැතුව ඉන්න තියෙන තැන? කොහෙද මායයා නොදකින්න තැන? ලෝකේ හිටියොත් මායයා දකින්නවා. ඒක නිසානේ බුදුවරු ලෝකෝත්තර වුනේ. අපිටත් කියන්නේ ඒක. නුඹලා ලෝකේ හිටියොත් මායයා අල්ල ගන්නවා. කොයිබ හිටියත් ඇදලා අල්ල ගන්නවා. ලෝකෝත්තර වුණොත් විතරක් මායයට දකින්න බෑ, මායයට අල්ලන්න බෑ පින්නතුනේ. ලෞකිකව සිටියොත් මායයට අල්ලන්න පුළුවන්. තමන්ගේ හිත ලෝකෝත්තර සිත කරගන්න ඕන. ඒ ආර්ය උතුමෝ ඉන්න තැනට මායයට එන්න බෑ. හේතුව මායගේ දැක්ම එතෙන්ට වැටෙන්නේ නැහැ. මායගේ දැක්ම එතෙන්ට වැටෙන්නේ නැහැ. මිනිස්යොත් මේ ඇස් දෙකක් තියාගෙන ඔහුට දැනෙන සීමාවේ දකින සීමාවෙන් ඇතුළුව හිතනවා මේ අපිට පේන්නේ ඔක්කොම පේනව නේද? මේ සැබෑ වර්ණ නේද අපිට පේන්නේ කියලා අපි හිතනවා. වර්ණ මිලියන ගාණක් දකින්න පුළුවන් බව ඇත්ත. මෙගාපික්සල් 500 ගාණක් වගේ කැමරාවක තියෙන ධාරිතාවක් ඇහි තියෙන බව ඇත්ත. හැබැයි සමහර කැමරා හදලා තියෙනවා මෙගාපික්සල් 10 ගණන් තියෙනවා. එතකොට ඒවට ග්‍රහණය වෙන දේවල් මේ ඇහැට ග්‍රහණය වෙන්නේ නැහැ. අපිට මිලියන 2-3ක් බලන්න පුළුවන් නම් ඊට වඩා බලන්න පුළුවන් වර්ණ කැමරා සකසලා තියෙනවා. ඒවට හසු වෙන දේවල් මේ ඇහැට හසු වෙන්නේ නැහැ. දැන් මේ මස් ඇස් වලට പ്രേත ලෝක, පිසාච ලෝක, දිව්‍ය ලෝක පේන්නෙත් නැහැ. ඒත් පිනුතුනේ මිනිසුන්ට නොපෙනෙන මහා විසිතුරු ලෝකයක් මේ අප අතරම තියෙනවා. මිනිසුන් දකින්නේ මේ දිව්‍යවරු හැම තැනම සැරිසරනවා. පෙරේතයෝ තැන් තැන් වල කුණු කාණු වල අසූචි වලවල් ළඟ ජීවත් වෙනවා. ඒව මිනිසුන්ට පේන්නේ නැහැ. අර ලෝකෝත්තරයත් පහල කරගත්තු උත්මයාට ඒ හැම දෙයක්ම විසිතුරුව පේනවා. ලස්සන මල් පිරිච්ච, පළවැල පිරිච්ච, ලස්සන සුන්දර මාවත් දියඇලි වලින් පිරිච්ච දිව්‍ය ලෝකත් පේනවා. ඒ වගේම ඊටාම දුක් විඳින නිර പ്രേත සත්තුත් පේනවා. ඒව දකින්න පුළුවන් ඇසක් පහල කරගන්න ඕන. ඒව දකින්න පුළුවන් උත්තරීතර ඇස් වලට, අධිචිත්තයන් වලට.
අද ඥානයන් වලට ඒව දකින්න පුළුවන්. එහෙනම් මොනතරම් පටු මොනතරම් සරල මොනතරම් බුද්ධියක්ද ඥානයක්ද දැක්මක්ද මේ මිනිස්යාට තියෙන්නේ. එහෙම හිතෙන්න නම් සෑහෙන්න මනස දියුණු වෙලා තියෙන්න ඕන. නැත්තම් මෝඩයාට හිතෙන්නේ මං ඔක්කොම දකින්නවා නෙවෙයි. මං සියල්ල දකින්නවා නෙවෙයි කියලා තමයි පේන්නේ. නෑ වෙනතුනේ මොනව දකින්නද? සීයට 10ක් ඕනනම් දකින්න ඇති. මේ ලෝකේ දකින්න තියෙන දේවල් වලින් මේ හොඳට පේන ඇස් දෙකකින් බලන්න 10ට 10ක් විතර. 90%ක්ම නොපෙනෙන ලෝකයක් තියෙනවා. නොපෙනෙන දේවල් තියෙනවා. මේ සත්‍යයට. ඉතින් ඒකෙන් අපි දැකිය යුතු ප්‍රධාන කාරණය තමයි නිවන. නිර්වාණ ධාතුව දන්නේ නැති නිසා ලෝක සත්වයා අසාරේ සාරමති නොවෙලා අසරු දේවල් සරු කරගෙන යනවා. අසරු දේවල් සරු කරගෙන යනවා. සාරංච සාරතෝ ඤත්වා සරු දේ සරු විදියටම දකින්න. මේ ලෝකෙ මිනිස්සු සැප විඳින්න නේද හැමෝම උත්සාහ කරන්නේ. ඒත් ලෞකික න්‍යායකින් සැප හොයලා කවදාවත් සැප විඳින්න බෑ. ධර්මයේ ප්‍රමුඛ කොටගත් ලෝකයක් නිර්මාණය වෙන්න දෝ කියලා හිතනවා. මිනිස්සුන්ට මහා ව්‍යසන රෝග පීඩා ගෙනල්ලා දීලා තියෙන්නේ. මිනිස්සුන්ට අමතක වුණා. මිනිස්සුන්ට වටිනාකම් ඇති වුණේ ජීවිත නෙමේ, මනුස්ස ජීවිත නෙමේ. දැනටත් තාමත් ඒ සිත් මිනිස්සුන්ගේ හැදිලා නැහැ. තව විපත්තිකර ස්වභාවයන් ඇති වුණාම වෙන්න ඇති මිනිස්සුන්ගේ හිත හැදෙන්නේ. මිනිසයා නේද වටිනාම සම්පත. මිනිසයා නේද උතුම්ම සම්පත. මිනිස් ගුණධර්ම නේද වටිනාම සම්පත කියලා මිනිස්සුන්ට තේරෙන්න තව කාලයක් යන්න ඕන. නැත්නම් මිනිස්සුන්ට හරියට වටිනාකම් තිබුණේ ගොඩ නැගිලි, යාන වාහන, ගුවන් යාන නොයෙකුත් දේවල්නේ. පාරවල් ඕවා තමයි වටින්නේ. මානසික නිදහස නැති, නිරෝගීකම නැති, නිරෝගී සම්පතක් නැති, පිරිපුන් ජීවිතයක් නැති තැන මොකද පාරවල්ද? මොකද ගුවන් යානාද? මානසික සැනසීමෙන් කරත් යන එක සැපයි. මානසික සැනසීමක් නැතිව අධිවේගී මාර්ගයක සුඛෝපභෝගී වාහනයක යනවට වඩා මානසික සැනසීමක් තියෙන කරත් යෑම උත්තරීතරයි, උත්තුංගයි. අපිට ආයි පෙර ලෝකයේ ගෙනල්ලා මේ ලෝකයේත් එක්ක සංසන්දනය කළා පෙන්නලා අනාගතයේදී දරුවෙක්ගෙන් අහන්න වෙනවා, පුතේ ඔයා මේ කැමති මෙන්න මේ ලෝකයටද, මේ ගමටද, මෙන්න මේ වගේ ගමකටද, මේ වගේ නගරයකටද කැමති කියලා පෙන්නලා අහන්න ඕන. එක ලෝකයක තියෙනවා පැරණි ලෝකයේ ස්වභාවය, පිරිසිදු වතුර දෝතින් අරගෙන ඕන තැනකින් බොන්න පුළුවන්. ස්වභාවික වතුර ගලාගෙන යනවා. හැම තැනම සමනැල්ලු, කුරුළු නාද, සිසිල් හෙවන, සිසිල් සුළඟ, හුස්මක් ගත්තාම හිත පිරෙන, ගත පිනා යන පරිසරයක් තියෙනවා. තව ලෝකයක් තියෙනවා. හැම තැනම කොන්ක්‍රීට් වලින් පිරුණු නගරයක්,
කළු පාටට ගලාගෙන යන වතුර ටිකක් හැම තැනම මැස්සන් කාක්කන් දුර්ගන්ධයන් පිරී පවතින තැනක් තිනතුනේ ඒ නිසා අපි මිනිස්සුන්ට ලෝකෙට තේරුම් කරලා දෙනවා සබාදාම නුඹලා යන මාර්ගයේ වැරදි ආයිත් හැරෙන්න මිනිස්කම් මිනිස්දම් ස්වභාව ධර්ම දහම් රැකගෙන මිනිස්සේ ගමනක් යන්න ඕන සන්තුට්ටි පරම ධනය මිනිස්සු එකතු කරන්න ඕන පරම ධනය කියන්නේ රුපියල් හෝ ඩොලර්ස් නෙමෙයි පරම ධනය සන්තුට්ටිය සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති විශ්වාසයක් නැති තැනක පින්වත්නි ඥාතිත්වයක් නැහැ විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං දැන් අපේ මේ පින්නතුන්ට අපේ හාමුදුරුවන්ටත් සමහර උදවියට නිර්වාණය පරම සැපයයි කියලා කිව්වොත් එහෙම වෛර කරනවා. ඒක එහෙම වෙන්න බෑ. පරමං සුඛං නිබ්බානම් පරමං සුඛං නිර්වාණය තමයි සැපම මාර්ගය. නිර්වාණයට එන්න ඕන සැප විඳින්න කියලා කිව්වොත් එහෙම වෛර කරනවා. මොකද හේතුව ඔවුන් වෛරයෙන් දුක් විඳින නිසාම. ඒක සැප මාර්ගයක් කියලා පිළිගන්න ලෑස්ති නැහැ. ඔවුන් හිතාගෙන සැප මාර්ගය කියලා හිතලා අපේ සමාජයේ තියෙන්නේ කමින් බොමින් ඉන්න එක. මත් වතුර බීම, සිගරට් බීම, මස් මාළු කෑම ඒව තමයි සැප විඳිනවා කියලා හිතන්නේ. දවසක් එක ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා අහවල් ස්වාමින් වහන්සේ සෑහෙන්න සැප විඳපු කෙනෙක් කිව්වා. මම මොකද්ද ඒ හාමුදුරුවෝ වින්දේ කියලා. ඒගොල්ලෝ සලකලා තියෙන්නේ මේ කාලා බීලා මත් වතුර බීලා මස් මාංශ කාලා ජීවත් වෙන ජීවිතේ සැපවත් ජීවිතේ කියලා නෑ. ඒවා ආතති වලින් පිරිච්ච ජීවිතයක්. සැපවත් ජීවිතයේ තියෙන නිර්වාණ මාර්ගයේ නිර්වාණ ධර්මයේ පමණයි පින්වත්නි. සැපවත් ජීවිතයේ තියෙන එතන. නිවන් දකින්න එක විතර ලේසි වැඩක් මේ ලෝකේ තවත් නැහැ. පුහුදුන් සත්වයා ලේසිම වැඩේ කරන්න දන්නේ නැහැ. පුළුවන් තරම් අමාරු වැඩ කරපින්නගෙන ජීවිතේ කරන එක තමයි කරන්නේ. දැන් නිකන් ඉන්න එක මොන තරම් ලේසි වැඩක්ද? නමුත් නිකන් ඉන්න එක විතර පුතඥයාට අමාරු වැඩක් වෙන මොකක්වත්ම නැහැ. ඒක තමයි හැදිච්ච විදිය. හදාගත්ත විදිය. නිකන් ඉන්න එක විතර පුහුදුන් සත්‍යයට අමාරු වෙන වැඩක් කිසිම වැඩක් නැහැ පින්නතුනි. නිකන් ඉන්න එක හරිම අමාරු වැඩක්. නිකන් ඉන්න පුරුදු වෙන්න. එතකොට නිවන් දකින්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න සාමාන්‍ය ඔහේ නිකන් අබබ්බය වගේ නිකන් ඉන්න කතාවක් නෙවෙයි මේක ලොකු ගැඹුරු කතාවක්. මේ කතාවේ තේරුම කම්ම නිරෝධාය සංවත්තති. එතනත් කියන්නේ නිකන් ඉන්න කියන එක නෙවෙයි. කර්මය නිරෝධ කරන්න. කර්මය නිරෝධ කරන්න. කර්මය නිරෝධ කරන්න. නිකන් ඉන්න පුරුදු වෙන්න.
මේ ලෝකේ නොමිලේම දකින්න පුළුවන් එකම දේ තමයි නොමිලේම මේ ලෝකේ ලැබෙන එකම දහම තමයි නිර්වාණ ධාතුව. නොමිලි ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ දේ කුමක්ද කියලා හොත් නිවන විතරයි. වෙන කිසි දෙයක් නොමිලි හම්බ වෙන්නේ නැහැ. මේ අපේ ජීවිතේ නොමිලෙද තියෙන්නේ නැහැනේ. කොච්චර හේදන් තියෙනවද මේ ජීවිතේට? ගයක් දොරක් පැවැත්මක් ජීවිතයක් කියලා කියන්නේ නොමිලේ නැහැ කිසි දෙයක්. එකකින් එකක් දරාගෙන පවතින දේවල් තියෙන්නේ. නොමිලේ පවතින දේවල් නැහැ. මේ විශ්වය ගත්තාම මහා පුදුමයි. එකිනෙකට ප්‍රත්‍ය වේලා තමයි මේ ලෝකේම විශ්වයේම කැරකෙන්නේ. විශ්වය තුල මේ ග්‍රහ ලෝක කැරකෙන්නේ. දැන් බලන්න හිරු වටා අප වටා සඳු. හිරු වටා සියලු ග්‍රහ ලෝක. ග්‍රහයෝ කොමාරිනම් ප්‍රධාන වශයෙන් 9ක් 10ක් කරේ අතුරු ග්‍රහයොත් එක්ක ඔය 20 30 ගාණක් හරි 40ක් 50ක් හරි ඔහොම කැරකෙනවනේ වටේට. ඊට වැඩි හරි කැරකෙනවා. ඊට පස්සේ එවැනි ග්‍රහ ලෝක තවත් එකට එකතු වෙනවා. ඒ වගේ ඉරු සඳු ග්‍රහ මණ්ඩල 10000ක් විතර ආයෙ එකතු වෙනවා. ආයෙ ඒව වටා තව ඒවා එකතු වෙනවා. ඒවා වටා තවත් ඒවා එකතු වෙනවා. ඔන්න ඔහොම එකතු වෙලා ඒවා සියල්ලම තවත් එකක් වටේ කැරගෙනවා. මහා බුදුමයි විශ්වය. එකිනෙකට ප්‍රත්‍ය වේවි තමයි ලෝකේ පවතින්නේ. එක ශක්තියකින් අනිත් ශක්තිය බැඳ තබනවා. ඉතින් මනසත් ඕකම තමයි පෙන්නන්නේ. මනසත් එහෙමයි. මිනිස්සෙගේ කටින් මොනවා හරි වචනයක් පිට වෙනවා. ඒ වචනය මොනම හරි ක්ලේශයකට හේතුවක් දාලා තමයි තියෙන්නේ. මම හරමයි කිව්වයි මෙහෙමයි කිව්වත් කෙසේ කිව්වත් ඒවා කොහේ හරි වචනයකට ඒ වචනය ක්ලේශයකට හේතු දාලා සංසාරයට හේතු වෙලා තමයි තියෙන්නේ. මිනිස්යාගේ සෑම වචනයක්ම සංසාරයට හේතු වෙලා තියෙන්නේ වෙනතුනේ. භවයට හේතු වෙලා තියෙන්නේ. නිවන් දැකපු උතුමන්ගේ සෑම වචනයක්ම භව නිරෝධයට හේතු වෙලා තියෙන්නේ. එතන හේතුව කියන වචනේ පාවිච්චි කළාට ඒක නිෂ්ප්‍රභාවිය යුතුයි. ඒකට දහම කියලා කියන්නේ අරකත් වැරදි මේකත් වැරදි කියලා හැමදේම වැරදි කියන එකක් නෙමෙයි. පින්නතුනේ හැමදේම වැරදි කියන එකක් නෙමෙයි දහම කියලා කියන්නේ. හැමදේම හරි කියන එකක් නෙමෙයි දහම කියලා කියන්නේ. එහෙනම් හරිත් නැහැ වැරදිත් නැහැ. ඒකත් නෙමෙයි. ඇලීම් ගැටීම් දුරලීමනේ පින්නතුනේ දහම කියලා කියන්නේ. ඇලීම් ගැටීම් නැති බව දහම කියන්නේ ඒකට. ඇලීම් ගැටීම් ඇති බවට නෙමෙයි දහම කියන්නේ. නැති බවට. නිසා ධර්මයේ තල්ලු කරන්න එපා එක එක තැන්වලට. පුදුන් ලෝකයාට බණ ධර්මයේ කියද්දී සද්ධර්මයේ කියලා දෙද්දී මේ පුදුන් ලෝකයා හැමතිස්සෙම එක එක තැන්වලට ධර්මයේ තල්ලු කරලා දානවා. ලඝු කරනවා. එහෙම ලඝු කර කර තමයි ධර්මය පවතින්නේ.
කිසිම තැනකට ලඝු කරන්න එපා. තමන්ගේ මනස තමන් හරියට පිහිටෙවුවොත් අන්න එතෙන් නිවන පැමිණෙනවා. නිර්වාණය තමන්ට අවබෝධ කරගන්න බෑ. නිර්වාණය නොමිලේ ලැබෙන දෙයක්. තමන්ට කරන්න තියෙන නිර්වාණයකට පැමිණීම සඳහා සුදුසුකම් ඇති කරගන්න එක. නිර්වාණය තමා තුළට පැමිණීම සඳහා සුදුසුකම් ඇති කරගන්න. දැන් පින්වත්නි මීමැස්සන්ට සමනැල්ලුන්ට පැමිණීම සඳහා දැන් සමනැල්ලුන්ට මීමැස්සන්ට ආරාධනා කළාට එයිද? එන්නේ නැහනේ. එතකොට අපි මොකද කරන්නේ? සමනැල්ලුන්ට මීමැස්සන්ට එීම සඳහා පරිසරයක් ඇති කරනවා. මොකද්ද පරිසරය ඇති කරන්නේ? හොඳට පිරිසිදු කරලා මල් පැලාදී සිටවලා හොඳ මල් වර්ග, පැණි මල් වර්ග සිටවල තිබ්බහම මෙන්න මේවයි රොන් ගන්න පැණි බොන්න කුරුල්ලෝ සමනැල්ලෝ එනවා. දැන් මේගොල්ලන්ට අඬ ගහලා බලහත්කාරයෙන් කුරුල්ලෝ ගෑනලා කකුලෙන් බැඳලා කූඩු වල දාලා ගෙනල්ලා තියාගත්තට ඕක ලස්සන පරිසරයක් වෙන්නේ නැහැ පින්වත්නි. එහෙමනම් අපි පරිසරයක් ඇති කරාම ඒ දේ ස්වභාවයෙන් පැමිණුණා. අන්න ඒ වගේ අපිට නිවනට පැමිණෙන්න අපේ හිතේ පරිසරයක් තියෙන්න ඕන. මම කියන්නේ දඹදිව තලයේ වැඩ සිටි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබේ සිත් මැදුරට මන්දිරයක් කියලා හිතමුකෝ සිත් මැදුරට පැමිණෙනවා. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන් තැනක්ද ඔබේ හිත? සිත් මැදුර බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන්. අවුරුදු 10ක් වැඩ ඉන්න පුළුවන් අවුරුදු 100ක් වැඩ ඉන්න පුළුවන් තැනක්ද සිත් මැදුර? එහෙම නැත්නම් අපි මෙහෙම කියමුකෝ. ඔබ සැබවින් ජීවත් වෙන ගෙදර මැදුර බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන් තැනක්ද? ඔන්න ඔකයි බලන්න ඕන පිළිතුර. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න බැරි විදියට තමන්ගේ හිත තියෙනවා නම් තමන්ගේ ගෙදර තියෙනවා නම් බුදුහාමුදුර කොහොමද වඩින්නේ? ඒ වගේම බුදුහාමුදුරන්ට විවෘත වුණු සිතක්ද තියෙන්නේ? දැන් අනේපිට සිටුතුමාගේ නිවස පැය 24ෙම බුදුහාමුදුරන්ට විවෘත වෙච්ච ගේට්ටු විවෘත වෙච්ච තැන. බලන්න ඔබේ සිත් මඩලට දැන් බුදුහාමුදුරුව වඩින්න හැදුවොත් වඩමවන්න පුළුවන් ද ඔබේ සිත ඇතුළට? වඩමවන්න පුළුවන් මට්ටමට හදා ගන්නකම් ඔබට නිවන් දකින්න බෑ. බුදුන්ට වඩින්න පුළුවන් මට්ටමේ පවිත්‍රතාවයක් ඔබේ සිත තුළ ඔබ ගොඩනගපු දවසට තමයි බුදුන් වඩින්නේ. විශ්ව සාධාරණ ධර්මයක් එක්ක අපි කටයුතු කරන්නේ. හොර, බොරු, වංචා ඒව කරන්න බෑ. ඒවා මිනිස්සුත් එක්ක කරන්න පුළුවන්. මිනිස්සුන්ට ඕන නම් හිතන්නත් පුළුවන් අනිත් අය දිහා එහෙම. Tamanට එහෙම කරන්නත් පුළුවන්. නමුත් විශ්ව සාධාරණ ධර්මත් එක්ක ඒව කරන්න බෑ. විශ්ව සාධාරණ ධර්මයක් නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණ භූමියත් එක්ක හොරකමක්, බොරුවක්, වංචාවක් අබමල් රේණුවකින් පරමාණුවකින්වත් කරන්න බෑ. ඔබ මේ ලෝකේ අල්ලගන්නෙත් නැතුව අතහරින්නෙත් නැතුව යම් තැනකදී හිට ගන්නවද අන්න එතෙට නිවන එනවා. ඒ නිසා මේ ලෝකෙදී භාවිතා කරන්න ඕන වචනය තමයි අත්හරින්න කියන වචනේ නෙමෙයි. මේ ලෝකේ භාවිතා කරන්න ඕන වචනේ තමයි ඔබට නිවන් දකින්න ඕන නම් ඔබ අල්ලගන්නෙත් නැතුව අත්හරින්නෙත් නැතුව ඉන්න කියලා.
ඕවත් ඉතින් වාසියට හදාගන්න උදවියේ ඉන්නෝ ඥානහීන උදවිය. ඊට පස්සේ මිනිස්සු ගියා මං ඉතින් දන් දෙන්නෙත් නැහැ මොකවත් නැහැ මට ආමතුරු කියලා දෙන්නේ අල්ල ගන්නත් එපා අත්තරින්නත් එපා කියලා කියන්නේ ඒ නිසා මං අල්ලගත්ත ටික අත්තරින්නෙත් නැහැ කියලා ඉන්නයි තියන්නේ ඈ ලෝභ සහගත මිනිස්සයට ඒක ඇහුණාම ඒක ඒ විදියට හදා ගන්නවා අපේ එක ආමතුරු කෙනෙකුත් ඒ මහදන් හිටිය ඒ ආමතුරු කිව්වා මම කාටවත් මොකුත් දන් දෙන්නේ නැහැ කිව්වා මං ඇහුවා ඇයි කියලා දන් දුන්නාම සසර හැදෙනවා කිව්වා ඒ නිසා මං දන් දෙන්නේ නැහැ කිව්වා නමුත් ඒක ඇතුලේ තියෙන සසර හැදීම මොකවත් නෙමේ මිනිස්සයාගේ තියෙන ලෝභකමට වාසි වෙන හේතු වෙන විදියට ධර්මයේ හදාගෙන ලෝභකම රකින්නවා. නමුත් පිටුතුනේ මේ කතාව ඒ කතාවක් නෙමේ. මේ කතාව වෙනම කතාවක්. අල්ල ගන්නත් එපා අත්හරින්නත් එපා. කිසිවක් ඒ අල්ලගත්තු ටික අල්ලගෙන හිටියට කමක් නැද්ද කියලා අහන්න එපා. ඒ ටිකත් එක්කම තමයි. අල්ල ගන්නත් එපා අත්හරින්නත් එපා. අන්න එහෙම පුරුදු කරගෙන යන ජීවිතේ නිවන් දකින්න පුළුවන්. දැන් මෙතෙක් කාලයක් අපිට ගුවන් විදුලියෙන් හැමතැනින්ම ඇහුනේ කොහොමද? අත්හරින්න කියලා. මොනවද අත්හරින්න තියෙන්නේ? මොනවද අත්හරින්න තියෙන්නේ? අත්හැරීම කියන්නේ මෝඩකමක්, අල්ල ගැනීම කියන්නේ මෝඩකමක්. ඒ පන්සලට දන් දෙනවා. ඒ වත්හැරීමක් නෙමෙයි. ඒක චාරිත්‍ර ධර්ම නේව යුතුයකන්නේ. ඒක වගකීම. පන්සලෙන් අපිට සේවයක් ලැබෙනවා අපි පන්සලට සේවයක් කරනවා. දායකයාගෙන් අපිට සේවයක් ලැබෙනවා අපි දායකයට සේවයක් කරනවා. ඒ චාරිත්‍ර ධර්ම. ඒවයි අත්හැරීමක්වත් අල්ල ගැනීමක්වත් ඒකේ නෑ. දැන් මේ තියෙන භාණ්ඩය එහාවත්ෙන් ගිනින් තිබ්බහම මේක අත්හැරීමක් කියලා කියන්නේ කොහොමද? අර සංගීත පුටු තරගය වගේ. එක පුටුවක එක්කෙනෙක් එක වෙලාවක වාඩි වෙනවා අනිත් එක්කෙනා තව වෙලාවක වාඩි වෙනවා ඒ පුටුවේ. එතකොට ඒක අත්හැරීමක්ද? යමක් මම මේ අල්ලගෙන ඉන්නවා මං අල්ලගත්ත එක මං තව කෙනෙකුට අල්ලගන්න දීලා මං අත්හැරියා. ඒක අත්හැරීමක්ද? ඕව අත්හැරීමක් නෙමෙයි පින්නතුනේ. ඕව මාරු කිරීමක්. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අත්හරින්න අයිතියකුත් නැහැ අල්ලන්න අයිතියකුත් නැහැ. මේක හරි ගැඹුරු වචනයක් වෙන තුනේ. සරල නෙමෙයි. මේක අඥාන ලෝකයට මේක තේරෙන්නේ නැහැ. අතිශයින් පඬිතයන්ට විතරයි මේක තේරෙන්නේ. ඥානවන්තයන්ට විතරයි තේරෙන්නේ. පඬිතයෝ කියන්නේ පට්ටමෙන් පඬිතයෝ නෙමෙයි. මේ මිනිස්සු අමුමෝඩයෝ. පදපරමයෝ. පට්ටමෙන් පඬිතයෝ. මේ ස්වභාවයේ සංසාරේ පාරමී පිරිච්ච මිනිස්සු ඉන්නවා. ඒ කට්ටිය තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නැත්නම් මේ සද්ධර්මයේ මිහිරි වෙන්නේ නැහැ. මේ සද්ධර්මය අහනකොට ගිනිගෙන දැවෙනවා හදවත් අපායගාමී සත්වයන්ට සත්පුරුෂයන්ට තමයි සද්ධර්මය මිහිරි වෙන්නේ රස වෙන්නේ සාංශාරික අවබෝධය සහිත මිනිස්සු තමයි බුදුහාමුදුරු පඬිතේ කියලා කිව්වේ. අත්හරින්නෙත් නැත්නම් අල්ලගන්නෙත් නැත්නම් අපි මොනවද කරන්න ඕන? අන්නේ මාර්ගයේ ප්‍රගුණ කරගෙන පිරිසුදු කරගෙන ගිහිල්ලා නෙවැරදි තැනට මනසපත් වෙනකොටම ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ ශේෂයකටවත් ඇලීමක් නැති රාග කියන්නේ ඇලීම ශේෂයකටවත් ඇලීමක් නැති ප්‍රහාණය නිරෝධය සිද්ධ වුණොත් සිද්ධ කරගත්තද සිද්ධ කළාද අන්න එතෙන්ට කියනවා නිර්වාණ කුසලය. එන්නතුනේ ශේෂයක එළබගෙන හිටියොත් ඔබේ මනසේ ඔබට නිවන් අවබෝධ වන්නේ නැහැ.
කුමකද? ශේෂයක. වෙනතුන මම මතක් කරලා තියෙනවා. මම ශේෂයක ඇලිලා හිටියා. මට හැමදේම පැහැදිලි වෙනවා, සත්‍ය අවබෝධ වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයක් එක්ක සාකච්ඡා කරද්දී ඒ ශේෂය මට අඳුන්වලා දුන්නා. ඒ තමයි නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට දරන උත්සාහය ධර්ම සංකාරයක් බවට පත් වෙලා ශේෂය තිබුණා. ඒ ශේෂය පෙන්වලා දුන්නා. ඒ ශේෂය පෙන්වලා දෙනකොට ඒක අත්හැරලා දැම්මා. එතනින් අවශ්‍ය කරන ජීවිතයේ පරිවර්තනය වුණා. ඒ කියන්නේ සියල්ල අත්හැරිය කෙනෙක් බවට පත් වුණා. කවුද මේ සියල්ල අත්හැරියගෙන? ආනන්ද හාමුදුරුවෝ එහෙම නෙමෙයි. සියල්ල අත්හැරියගෙන ආනන්ද හාමුදුරුවෝ එහෙම නෙමෙයි. එහෙනම් කවුද? නාමං අහෝසි. රහතුන් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. මාර්ගඵල ලාභියෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මම රහත් වෙන්නේ නැහැ කවදාවත්. කිසිම කෙනෙක්ගේ මම රහත් වෙන්නේ නැහැ. වෙනතුනේ ඒ කාලේ ඉන රහතන් වහන්සේලා නූතනේ දැක්කනම් එහෙම අපේ මිනිස්සු අනිවාර්යෙන් හිතයි අයියෝ මුන්ටද රහත් කිව්වේ කියලා හයි. එනතුනේ ලස්සනට හිස බා ගන්න මේ අද වගේ පහසුකම් තිබුණේ නැහැ. ඔහේ කේස් වැවිලා දෑංගුලක් විතර සමහර ලාවට වතුර ටිකක් නාන්න මේ මුල ගැහෙනකම් කකුල් දෙකේ දුහුවිලි තැවරිලා නියපොතු වැවිලා අද වගේ මේ නියකට රොන්දර තිබුණේ නැහැ. සිවුරක් කියලා කිව්වට මේ කරට දාගන්න කරපටියක් තියෙනවා. මේ හොඳට තද කළා මේ දෙපොට සිවුරු දාලා අර මේව දාලා පිරිසිදුව නෙමෙයි මේ හැමතැනම දූවිලි තැවරිලා මැදපු සිවුරු ඇඳගෙන නෙමෙයිනේ රහතන් වහන්සේලා වැඩ හිටියේ. සමහරලාට අද කාලේ මිනිස්සුෙකුට එදා රහතන් වහන්සේලා මුණ ගැහුණනම් ඊයා කියලා කියන්නට ඉඩ තියෙනවා නොදන්න කමට. යම් කිසි යාචක පෙනුමක් තියෙන්නේ, යාචක ස්වરૂපයක් තියෙන්නේ. හරියට වෙලාවට දාන ටික වෙලාවට ලැබිච්ච පිරිසක්වත්, හරියට වතුර ටික වෙලාවට ලැබිච්ච පිරිසක්වත්, හරියට නිින්ද රාත්‍රියේදී කායික වශයෙන් පීඩාවකින් තොරව ලැබිච්ච පිරිසක්වත් නොවෙන්නට ඉඩ තියෙනවා. මහමග වඩිද්දි ගස් යට ඉද්දි ලැබුණු දෙයක් වළඳද්දි හිරු රශ්මියෙන් සීතලෙන් බැටකද්දි මැසි මදුරුවන්ගෙන් හැම තැනම ශරීරයේ හිල් කළා තියෙද්දි බොහෝ දුර ගමන් කිරීමේදී ඇති වුණු කකුල් වල තුවාල කැලලි සහිත කෙනෙක් දැක්කොත් එහෙම මේ රහතුන්ද කියලා කල්පනා කරයි. ඒ එදා යුගය එක එක යුගයන් වල බුදුවරු පහළ වෙනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙදී ලෝකෙ ඊටාම දියුණු ලෝකයක්. ඊටාම දියුණු ලෝකයක්. ඒ දියුණු ලෝකයේ කාලයේදී මිනිසුන්ට තනි තනියෙන් සියලු දෙනාටම උඩින් යන්න පුළුවන් හැකියාවල් තියෙනවා කියලා ඔය මෛත්‍රී වරුණාවේ සඳහන් වෙනවා. සියලු මිනිස්සුන්ට පුළුවන් උඩින් එහෙ මෙහෙ යන්න. මම හිතනවා ඊටාම තාක්ෂණික දියුණුවක් තියෙන යුගයක් ඒ කාලේ. තම තමන්ට අර මොටෝ සයිකල් වල වගේ උඩින් යන්න පුළුවන් හැකියාව. නැත්තම් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නිකන් ඇඟේ තියෙන හයියකින් ධානයකින් උඩින් යන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. යන්ත්‍රෝපකරණ උපයෝගී කරගෙන මිනිස්සු උඩින් යන කාලෙක තමයි ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ විද්‍යාව මෙහෙම දියුණු වෙලා යනකොට
ඒ කාලෙට මේ මොටෝ සයිකල් වෙනුවට හැමදෙනාම ඒ යන්ත්‍රෝපකරණ වලින් යයි. ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඊට වඩා වෙනස් විදියක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් දියුණු යුගයක් විය යුතුයි. මොකද එවැනි මිනිස්සුනේ ඉන්නේ. එතකොට අර යුගයේ එක යුගයක්. මේ යුගයේ තවත් යුගයක්. නිවන් දකින්න බෑ කිසිම කෙනෙකුට. දැන් ඔය නිවන් දකින්නවා කියන වචනේ පාවිච්චි කළාට කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ පින්වත්නි. මොකෙන්ද දකින්නේ? දකින්නවා කියන වචනේ දුන්නාම අපේ උදවිය ඕක හැම මුල් කරගෙන විඥාණයම මුල් කරගෙන මේ විඥාණයට මේක අල්ලගන්න උත්සාහ කරනවා. අන්න ඒක බින්දින්න තමයි මේ වචනේ මතක් කරන්නේ. නිවන් දකින්න බෑ කවදාවත්. ඒ වගේම හොඳට මතක තියාගන්න ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නැහැ. පුරුෂයෙක් නිවන් දකින්නෙත් නැහැ කවදාවත්. ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නැහැ. පුරුෂයෙක් නිවන් දකින්නෙත් නැහැ. ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නැහැ. පුරුෂයෙක් නිවන් දකින්නෙත් නැහැ. එහෙනම් කවුද නිවන් දකින්නේ? නිවන් සත්වේ පුජ්‍යලයක් දකින්නේ නැත. උත්තුංග දහම් කරුණක් නොවේද එය? නිවන් සත්වේ පුජ්‍යලයක් දකින්නේ නැත. නිවන් සත්වේ පුජ්‍යලයක් දකින්නේ නැත. එහෙනම් සත්තු ටික එකතු වෙලා නිවන් දකින්න හැදුවට කවදාවත් සතුන්ට නිවන් දකින්න බෑ. මිනිස්සු ටික එකතු වෙලා නිවන් දකින්න හැදුවට කවදාවත් මිනිසුන්ට නිවන් දකින්න බෑ. ගෑනු ටික එකතු වෙලා නිවන් දකින්න හැදුවට ගෑනුන්ට කවදාවත් නිවන් දකින්නත් බෑ. එහෙමනම් පිරිමි නිවන් දකින්නෙත් නෑ. ගැහැණු නිවන් දකින්නෙත් නෑ. ගැහැණු කියන්න හොඳ නෑනේ. කාන්තාව නිවන් දකින්නෙත් නෑ. මොකද අර කාන්තාකම අල්ලගෙනනේ ඉන්නේ. එතකොට ගැහැණු කිව්වම රිදෙනවා. අපිට එහෙම කියන්න හොඳ නෑ. අපිට කාන්තාව කියලා කියන්න ඕනේ. එහෙම නැත්තම් ලේඩීස්ලා කියලා කියන්න ඕන. මොන ගරු නම්මුද මේ ලෝකේ දැන් සමහර අය ජීවිතේ අමෝතු විදියට හදන් ඉන්න ගරු නම්බු. තමන්ට ආමන්ත්‍රණය කරන වචන සත්පුරුෂ වචන අසත්පුරුෂ වචන මේවා හරුප වචන මේවා ගරු වචන ඒවා හදාගත්ත දේවල් මිනිස්සු මේ ගරුව මේ අගරු කියා හදාගත්ත දේවල් සම්මුති ලෝකයක්. තමන්ට මැඩම් කිව්වන් සතුටක් දැනෙනවා නම් හැතිරී කියලා කිව්වහම දුකක් දැනෙනවා නම් එතනම තමන්ගේ මනසේ තියෙන පුජ්‍යලාරූඪයක්. මොකද්ද තියෙන්නේ? පුජ්‍යලාරූඪයක් එතනම තියෙනවා. තමන්ට හැතිරී කිව්වහමත් මැඩම් කිව්වා වගේ සතුටක් දැනෙන්න ඕන. තේරුණා නේද? අති ගරු කියලා කියනකොට වගේම අති නිගරු කියලා කිව්වහම ඒ සතුට දැනෙන්න ඕන. තමන්ට අක්කේ කියලා කතා කරනකොට තියෙන සතුට තමන්ට බැල්ලී කියලා කතා කරනකොටත් දැනෙන්න ඕන. අපෝ හම්දුරනේ එහෙම හිත හදාගන්නේ කොහොමද? බැල්ලී කියනකොට අපි ඒක නරකයි කියලා හිතනවා. අක්කේ කියනකොට හරි සන්තෝෂයෙන් හිතනවා. ඇයි එහෙම හිතන්නේ? ඒ තමයි පුජ්‍යල රිදුම ඇති වෙන තැන. ඔය තමන්ට ඇනලා පෙන්නවා தত্ত্বය තමන්ගේ මනසේ ස්වභාවය. නැත්තම් මේ සත්පුරුෂ වචන වලින්ම බන කියන්න බෑ.
තුවාලෙට බෙහෙත් දාන්න ගිහිල්ලා මේ අර වෛද්‍යවරු කියන්නේ තුවාලෙට බෙහෙත් දානකොට ලව් කරන්න බෑ කියලා. ඈ නර්ස්ලගෙන් එහෙම අහගන්න පුළුවන්. ඔය බෙහෙත් දාන්න ගියාම මෙන් ඇඹරෙනකොට කෑ ගහනකොට මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ලව් කරන්න නෙවෙයි බෙහෙත් දාන්න කියලා හරින් මෙහෙන් ඇදලා කපලා දාලා මේකට බෙහෙත් දානවා. ඒ වෙලාවට මේ ලව් කිරිල්ලක් නැහැ කියනවා. ඉතින් ඒ වගේ මේ තේරෙන වචන වලින් කිව්වේ මේ සත්පුරුෂ වචන කියලා જાතියක් පාවිච්චි කරගෙන මේ සම්භාවනීය කියලා හිතාගෙන ඉන්න මෝඩයන්ට සම්භාවනීය වචන වලින් කතා කර කර ඉඳලා නිවන් දක්වන්න බෑ. නිවන් දක්වනවා නම් රිද්දවන්නම ඕන. නිවන් මඟ කියා දෙන සැබෑ ගුරුවරයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රාවකයාගේ දැඩි දෝෂ දර්ශනයට හා ගැරහීමට ලක් වෙන කෙනෙක් විය යුතුමයි. කවුද මේ ලෝකේ තමන්ව මරණ කෙනෙකුට කැමති වෙන්නේ? මේ ලෝකේ තමන්ව මරණ කෙනෙකුට කවුද කැමති වෙන්නේ? එතකොට මේ බුදුහරුන්ට ආර්ය ශ්‍රාවකයන්ට කවුරුත් කැමති නෑ. මේ ලෝක සත්‍යයව සංසාරයෙන්ම මුදවා දමනවා, නැති කරලා දානවා, මරා දානවා. ඒකට කැමති වෙන්නේ නෑ. තුවාල හාරහාර රිදව බෙහෙත් දානවා. ඉතින් ඒ හැරෙන අවස්ථාවන් වලදී, ඒ රිදෙන අවස්ථාවන් වලදී මේ වෛද්‍යවරයෙක් මේ ගුරුවරයෙක් කියන හැඟීමෙන් හිටියොත් ඒ ගුරුවරයාට වෛර කරන්නේ නැත්තම් මගේ තුවාලේ උද්දලා බෙහෙත් දැම්ම කියලා ඉවරලා පස්සේ මේ පලි ගන්නත් ඉඩ තියෙනවා. දැන් අපේ ස්ථානවලට එන අය ඕන තරම් ඒගොල්ලන්ට ගැරහුවා කියලා ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ කියලා ධර්මයට එන එක වළක්වලා තියෙන ඕන තරම්. වෙලකිලා තියෙනවා. ඒ නිසා රිද්දලා බලන්න වෙනවා. රිදුම් කොහොමද ජීවිතේ කියලා. ඉතින් සත්පුරුෂයෝ රිදෙන තරමට තම හිත හදා ගන්නවා. අසත්පුරුෂයෝ රිදෙන තරමට වෛර කරනවා. ඕනම කෙනෙකුට එහෙම සිතුවිලි උපදින්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි තමන් ධර්මානුකූලව ජය ගන්න ඕන. අධර්මානුකූල පැත්තට යන්නට ඉඩ නොදී. තොකුවනින්ද මිනිස්සු දිහා විමසුන් නුවණින් බලපු නිසා තමයි මිනිස්සු ලෝකෙ දියුණු වුනේ. තොකුවනින් මිනිස්සු දිහා විමසුන් නුවණින් නොබලපු මිනිස්සු තමයි වෛරක්‍රාරයෝ බවට පත් උනේ. ඒ නිසා තොකුවනින් මිනිසුන් දිහා බලන්න නුවණින් රිදුම් දෙන මිනිසුන් දිහා බලන්න නුවණින්. මොකද අපිට විපතට රිදුම් දෙන මිනිස්සුත් ඉන්නවා, හොඳට රිදුම් දෙන මිනිස්සුත් ඉන්නවා. විපතට හොඳින් කතා කරන මිනිස්සුත් ඉන්නවා, හොඳට හොඳින් කතා කරන මිනිස්සුත් ඉන්නවා. විපතට මධ්‍යස්තව ඉන්න මිනිස්සුත් ඉන්නවා, හොඳට මධ්‍යස්තව ඉන්න මිනිස්සුත් ඉන්නවා. මෙන්න මේගොල්ලෝ අඳුන ගන්න ඕන හැමතිස්සෙම. ඒසා අපිට යහපතට රිද්දන උදවියක් තියෙනවා, යහපතට රිද්දන උදවියක් තියෙනවා. හොඳට මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ. මේවට කියන්නේ ගැඹුරු ඥානය. ගැඹුරු ඥානයක් තියෙන්න ඕන කෙනෙකුට. මෙන්න මේ தත්වයන් අඳුන ගන්න එකට කියනවා සම්මර්ෂණ ඥානය. තමා තුළ ඇතිවෙන්නා වූ සිතිවිලි දහමයන් තමා මනාකොට හඳුනා ගන්න. මනාකොට හඳුනා ගන්න. මට සමහර ස්වාමීන් වහන්සේලා ඊටාම දරුණු ලෙස බැනලා තියෙනවා. ඒ බනිනකොට මම හොඳට බලාගෙන ඉඳලා තියෙන මූණ දිහාත් වචන දිහාත් ඒ වගේම බනින දේ දිහාත් මගේ සවන් යොමු කරගෙන හොඳින් අහගෙන ඉන්නවා. මට තේරෙනවා මේ බැනුම් ඇස්සේ කොයිබකවත් වෛරය නැහැ, ක්‍රෝධය නැහැ, iriසියාව නැහැ, පලි ගැනීම නැහැ. අහිතක් අනර්ථයක් වෙන්න නෙමෙයි මේ බැනුම් බනින්නේ කියලා. අන්න එතකොට අපි දැනගන්නවා මෙන්න ගුරුවරු. ගුරුවරයා කියන්නේ මෙහෙමයි. සමහර උදවිය වහසි බස් කතා කරලා තියෙනවා, ප්‍රශංසා කරලා තියෙනවා. මේ හොඳට අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. තේරුණා මේ යකා මේ වහසි බස් ටික ගියාගෙන එන්නේ මොකක් හරි වරදක් කරන්න.
මොකක් හරි අනර්ථයක් සිද්ධ කරන්න කියලා වහසේ බස් තේරුම් ගන්නවා. ආන්න එකට කියන සම්මර්ෂණ ඥානය. ප්‍රඥාව කියන්නේ ඔන්න ඕකට පේනවත් නේ. හොද්දට බලාගෙන ඉන්නවා. ඉතින් ඒවා අපි තේරුම් ගත්තා කියලා මේ මනුස්සයන්ට ඒවා කියන්න ඕනේ නැහැ. අපි දැනගෙන ජීවත් වෙනවා. ඒ වෙලෙම කියන්න ඕනේ නැහැ, පෙන්වන්න ඕනේ නැහැ. අපි හරි දේ තේරුම් ගත්තා කියලා පෙන්වන්න ඕනත් නැහැ. වැරදි දේ තේරුම් ගත්තා කියලා පෙන්වන්න ඕනත් නැහැ. ඒ එකක්වත් පෙන්වන්න ඕනේ නැහැ. ඒ හිතේ තියාගන්න ඕනේ. ඒ වගේ තමයි. තමන්ගේ හිතේ මේ සසරට වැටෙන ධර්මතා, මේ සසරෙන් එගොඩ වෙන ධර්මතා හොඳට අඳුන ගන්න. අන්තයකට වැටුනොත්, සිතුවිල්ලකට වැටුනොත්, දිට්ඨියකට වැටුනොත් ඒ තමයි සංසාරයට වැටීම පින්නතුනේ. අන්තයෙන් නිදහස් වුනොත්, දිට්ඨියෙන් නිදහස් වුනොත් ඒ තමයි සංසාර විමුක්තිය. අරහත් කියලා කියන්න පින්නතුනේ අන්තයකට පය තබන්නේ නැති නිසා. දෘෂ්ටියකට පය තබන්නේ නැති නිසා තමයි අරහත් කියන්නේ. මේ රහතන් වහන්සේලා කියලා මේ මහා දෙයක් පොළවේ මවාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට හරියට කතා කරන්න බැරුව ඇති. ඒගොල්ලන්ගේ ඇහැ වැඩ කරන්නේ නැතුව ඇති. කන වැඩ කරන්නේ නැතුව ඇති. කන්න බොන්න බැරුව ඇති. ඉන්ද්‍රියන් ටික පණ නැතුව ඇති. ගැව්වත් නිකන් ඔහේ බලාගෙන ඉන්නවා ඇති. නිකන් හරියට ගංජකාරයෙක් වගේ ඇති කියලා හිතාගෙන ඉන්න ගොඩක් දෙනෙක් මේ රහතන් වහන්සේලා. එහෙම නැහැ වෙනතුනේ. රහතන් වහන්සේ කෙනෙක් ලෝකේ දැකලා තියෙනවද කියලා දැකලත් නැහැ. හැබැයි කියනවා අරය රහත් වෙලා නැහැලු. අරය රහත් වෙලා නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්කම තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. රහත් නොවෙච්ච නැති අයට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද ධර්මයක් තියෙනවා සතියෙන් රහත් වෙන්න පුළුවන්. සතර සතිපට්ඨානෙ සඳහන් කරලා තියෙනවා හරියට වැඩුවොත් සතියෙන් රහත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් අරය රහත් නොවේ කියන්න ඒ හැමෝටම අපිට කියන්න තියෙන නුඹ සතියක් හරියට ධර්මයේ වඩලා රහත් වෙලා ඇවිල්ලා අරයට ඇඟිල්ල දික් කරන්න රහත් නෙවෙයි කියලා. මම නම් මේ ලෝකේ රහතන් වහන්සේලා කියන කිසි කෙනෙකුට රහත් නෙමෙයි කියන්නේ යන්න නැහැ. රහත් නෙමෙයි කියන්නේ යන්න හොඳ නැහැ. මම රහත් කියලා කියන්නෙත් නැහැ. black and white බල්ලන්ට වර්ණ රූප පෙන්වන්නේ මොකටද? ඒ නිසා මම රහත් කියලා කියන්නෙත් නැහැ. black and white බල්ලෝ කියලා කිව්වේ මේ පින්නතුනේ බල්ලන්ට පේන්නේ black and white නේ කළු සුදු. කළු සුදු ලෝකයක් පේන්නේ. වර්ණවත් ලස්සනට මිනිස්සු ඇඳන් හිටියට බල්ලන්ට පේන්නේ කළු සුදුව. ඉතින් බල්ලා හිතාගෙන ඉන්නේ ලෝකේ ඔහොම තමයි කියලා. ඔය සර්පයෝ නොයෙකුත් සත්ත්ව වර්ගයේ ඉන්නෝ. එක එක ස්වරූපයෙන් පේන්නේ. කළු සුදු පේන අය සත්ත්ව වර්ගයේ ඉන්නෝ. ඒගොල්ලන්ට වර්ණ රූප පේන්නේ නැහැ. ඒ ඇසේ වර්ණ දේහය නැහැ. අපට අර මුල් කාලේ වගේ මුල් කාලේ ටීවී වගේ වර්ණ දේහයක් නැති ටීවී නේ තිබ්බේ. අනිත් එක පුජ්‍යලේක් කියලා හිතාගෙන ඉන්නවා. පුජ්‍යලේක් වෙන්නේ නැහැ කවදාවත් රහත් වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ පුජ්‍යලේ. සම්පූර්ණ අමු බොරු මතවාද ටිකක් තමයි මාර්ගඵල පිළිබඳවත් අරිහත්ත්වයේ පිළිබඳවත් තියෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සුන්ට මේ අරිහත්ත්වයේ මාර්ගඵල නැත්තේ. ඒව නිකන් හරියට අපිට බැරි හඳේ තියෙන දේවල් වගේ තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. මේ ඉස්කෝලේවත් ගියේ නැති සුනීත සෝපාක වැනි අමු නූගත් ළමයිතුත් තේරුම් ගත්ත දහමක් කියලා හිතන්න ඕන. එහෙම හිතාගෙන අද කියනවා අපිට පාරමිතා නැහැලු. මනුෂ්‍යත්වයක් ලැබනවා නම් අංග ප්‍රත්‍යයන් ටික තියෙනවා නම් එයා නිවන් දකින්න හේතු සම්පත් එතනම තියෙනවා. ඒව තීද්දී නිවන් සම්පත් ලබන්න බැරි කෙනෙක් වෙත්නම් ඒ ආනන්තරේ පාප කර්මයක් කරපු පුජ්‍යලයකට වෙන්න පුළුවන්. ඒ අනන්තය පාප කර්මයක් ඒ විදිහට සැකසিলা එකක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් ජීවිතේ තියෙනවා නම් යම් කිසි කෙනෙක් ඒවත්
පාපොච්චාරණය කළා හරියට තේරුම් අරගෙන සාකච්ඡා කළා ඒව විසඳ ගන්න ඕන. මහා පාප කර්ම සිද්ධ කරපු අඟුලිමාල නිවන් දැක්කා. අඟුලිමාල තරම් පව් කරපු අය නෙමෙයිනේ මේ මිනිස්සු. ඒ නිසා ඔබට කාටත් නිවන් දකින්න පුළුවන්. ඔබ හැම දිනාටම නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ ඔක්කොම අත්හැරීමක් නෙමෙයි, ඔක්කොම අල්ල ගැනීමක් නෙමෙයි. ඔය අල්ලගන්න එකයි අත්හරින එකයි නතර කිරීම තමයි නිවන් දකින්නවා කියන්නේ. දැන් මම දේශනා කරේ හරි දෙයක්ද වැරදි දෙයක්ද? කට්ටිය කියන්න පුළුවන් හරි දෙයක් කියලා, සමහර කියන්න පුළුවන් වැරදි දෙයක් කියලා. ඇත්තෙම මම හැමදාම දේශනා කරන්නේ හරි දෙයක්ුත් නෙමෙයි. ඒක මම පිළිගන්නවා. වැරදි දෙයක්ුත් නෙමෙයි. ඒකත් මම පිළිගන්නවා. ඒ නිසා හරි වැරදි දෙකම නැති එකක් මම හැමදාම දේශනා කරන්නේ. අන්න ඒකයි පිළිගන්නේ. මොකද්ද දේශනා කරන්නේ? හරි වැරදි දෙකම නැති එකක්. එහෙනම් මේ පූජ්‍ය ඇමිලිපිටියේ ආනන්ද නැමැති විවාහාරික නමින් ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය හරි වැරදි නැති ධර්මයක්. සමහර අය හරි කියලා මේක කියනකොට ඒක පිළිගන්නත් එපා. ආනන්ද හාමුදුරන්ගේ ධර්මයේ වැරදි කියනකොට ඒක පිළිගන්නත් එපා. කියන්න මා දැනගත්ත අන්දමට නම් උන්වහන්සේගේ ධර්මය හරි වැරදි නොවන ධර්මයක්. ඒ කියන්නේ හරි වැරදි දෙකකින් එහා ධර්මයක් ගැන කතා කරන්නේ. හරි වැරදි දෙකට අසු වෙන්නේ නැති ධර්මයක් ගැන තමයි කතා කරන්නේ. ඔය වචනේ හරි ගැඹුරුයි. ඔක විදසුන් නුවණක් තියන අයට විතරයි ඔක තේරෙන්නේ. ප්‍රාථමික බුද්ධියක් තියෙන කෙනෙකුට ඔක තේරෙන්නේ නැහැ. මිනිස්සු හොයන්නේ හිතට යමක් එකතු කරගන්න. නිවන් දකින්න උවමනා නම් පින්නතුනේ සොයන්න ඕන හිතට යමක් එකතු කරගන්න නෙමෙයි. එකතු වෙච්ච දෙයක් අයින් කරන්න. නිවන් දකින්න උත්සාහ කරනවා කියලා කියන්නේ අන්න ඒකට. හිතට යමක් එකතු කරගන්න නෙමෙයි. එකතු කරගත්ත යමක් අයින් කරන්න නිවන් දකින්න උත්සාහ කරනවා කියන්නේ. එතකොට ධර්මය අහනවා කියලා කියන්නේ ධර්මයෙන් මොනවා හරි අහලා මොකක් හරි හිතේ එල්ල ගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. තමා ළඟ තියෙන දෙයක් අස් කරගන්නයි ධර්මයක් අහන්න ඕන. රැස් කරගන්න නෙමෙයි සද්ධර්මය අහන්න ඕන අස් කරගන්න. රැස් කරගන්න ඕන නම් අර පොත බලාගෙන දේවල් හොඳ උත්තරමය කියනවා. නමුත් පොතට පමණක් සීමා වෙලා දර්ශනයක් නැති මිනිස්සුන් ඉන්නවනේ. ප්‍රකාශන කරන ප්‍රවෘත්ති ප්‍රකාශන වගේ. අන්න ඒව නම් හොඳයි රැස් කරගන්න, ලියා ගන්න, තියා ගන්න හොඳයි. ඒතකොට සද්ධර්මයක් අහන්න ඕන රැස් කරගන්න නෙමෙයි අස් කරන්න. එහෙනම් ඊට පස්සේ රැස් කරගන්න අදහසින් ධර්මය අහගන්න එපා. අස් කරගන්න අදහසින් සද්ධර්මය අහන්න ඕන. ලේසිම දේ ඇයි මෙච්චර අමාරු දකින්න මිනිස්සුන්ට? මෙන්න මේ වැරදීම නිසා තමයි අනන්ත සංසාරේ දුක් විඳේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ සසර හදන වඩුව දැක්කේ නෑ. Taman දකින්න ඕන තමන්ගේ වඩුව. කවුද වඩුව? තණ්හාව. සසර හදන වඩුව. මොකද්ද තණ්හාව කියන්නේ? තණ්හාව කියන්නේ පින්නතුනේ දෙකක් එකට මූට්ටු කරලා ශක්තිමත් කරන්න භාවිතා කරන ගම් එකක් වගේ එකක්. තණ්හාවෙන් තමයි මූට්ටු කරන්නේ, හා කරන්නේ. දැන් අපි මේ බිත්ති බැඳිනකොට බිත්ති වලටත් ගන්න ඕනේ ගම් එකක් වගේ එකක්. මොකද්ද ගන්න? සිමෙන්ති. ඒකට මේවා තමයි අර gadol ටික ඔක්කොම එකට හා කරන්නේ ඒකෙන්. එහෙම නේද? ඔව් ඊට පස්සේ ඔය කපරාදු වලත් එහෙම වැලි කැට ටික ඔක්කොම එකට එකතු කරලා ගම් එක බවට පත් කරලා ඒවා හා කරන්නේ සිමෙන්තියෙන්. ඒක තමයි ගම් එක. ඒකට තියෙන. ඒ වගේම අපි ලියුම් කවර අලවන්න ගම් පාවිච්චි කරනවා. සපත්තු අලවන්න පාවිච්චි කරනවා. නොයෙකුත් දේවල් වලදී අපි ඔය ගම් පාවිච්චි කරන දෙකක් එකට හා කිරීම සඳහා. ඒතකොට තණ්හාව කියන්නේ තෝක තමයි. ඒතකොට දෙකක් එකට හා කරන මම මගේ කියන දෙක හැමතිස්සෙම අලවන එකට කියනවා මොකද්ද?
තණ්හාව. ඔය තමයි සසර හදන වඩුව. ඔය ගම්බෝතලේ විසි කරනකම් තණ්හාව විසි කරනකම් නිදහස හම්බ වෙන්නේ නැහැ. කය නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. කයෙන් නිවන් හොයන්නත් එපා. කයෙන් නිවන් දකින්නෙත් නැහැ. කය ගන්නෙ කය අනුගමනය කරන විදිය. ගොඩාක් අය හිතන්නේ ඉන්නේ කයේ මොකක් හරි වෙනසක් ඇති වෙනවා. කයේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන මේ විසාකාව ළමයි 16ක් විතරත් හැදුවා කියනවා. සත්‍ය අවබෝධ කරගෙන රජකම් කළා, සිටුකම් කළා. සාධාරණ ගොවි වෙල හෙළඳාම් කළා. පංකෝටියක් විතරම ජනතාව සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙලා තියෙනවා. හැම පුරවැසියෙක්ම මේක මහා ලොකු ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. අද සද්ධර්මයේ වනගත වෙච්ච නිසා. නැත්තම් සෑම පුරවැසියෙක්ම සෑම බෞද්ධයෙක්ම බෞද්ධයෙක් කියලා කියන්නේ සද්ධර්ම අවබෝධයටපත් වෙච්ච කෙනෙකුට පමණයි. අනිත් කිසි කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි. භව උද්ද කරපු කෙනෙක් බෞද්ධ කියලා කියන්නේ. භවයේ ඉක්ම වූ කෙනෙක් බෞද්ධ. දැන් ඉන්න හාමුදුරුවරුකට දෙනෙකුත් බෞද්ධ නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික. නිකම්ම චීවර වේශධාරී. ඒ කියන්නේ පළවෙනි මගපල ඥාණයටවත් පත් වෙලා නැත්නම් එයා බෞද්ධයෙක් නෙමෙයි. භව උද්ද කරවුත් විතරයි බෞද්ධයෙක් කියන්නේ. ඒ නිසා බෞද්ධ වෙච්ච හාමුදුරු කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. බෞද්ධ වෙච්ච ගිහියෙක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලා කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා බෞද්ධයෙක් වෙන්න. මේකේ අත්හරින්න දෙයක්වත් නැත්තම් අල්ලගන්න දෙයක්වත් නැත්තම් මේක හරි ලේසියිනේ. අන්න එතෙන්ට හිත බැලන්ස් කරන එක. අන්න එතෙන්ට හිත සමබර කරන එක විතර අමාරු දෙයක් නෑ. කම්බිය විදගෙන යන එක ලේසි. මෙන්න මේ කියන ධර්ම කාරණයට හිත සමබර කරන එක අමාරුයි. බලන්නකෝ අල්ලන්නෙත් නැතුව අතාරින්නෙත් නැතුව දවසක් ජීවත් වෙලා. සත්වයේ පුජ්‍යලේක් ආත්මයක් මෙහි සිටිනවා කියන එකත් වැරදි. සත්වයේ පුජ්‍යලේක් ආත්මයක් නැහැ කියලා කියන එකත් වැරදි. සත්වයා භවයෙන් භවයට උපදිනවා කියන එකත් වැරදි. සත්වයාට භවයෙන් භවයක් නැහැ කියන එකත් වැරදි. බුදුහාමුදුරන්ට ඔය වගේ ප්‍රශ්නයක් ආවම බුදුහාමුදුරු උත්තර දීපු විදිය වෙනස් වෙනතුනේ. බුදුහාමුදුරු තිබුණේ හරි අපි හිතමුකෝ භවයක් නැහැ කියලා විශ්වාස කරන කෙනෙක් ඉන්නවා කියලා. මේ සද්ධර්මය අවබෝධ කරගෙන මෙලව සැනසීමෙන් ජීවත් වුණොත් ඒකේ යහපතක් වෙනව නේද? ඔව්. භවයක් තිබුණොත් භවයේ සුගතිගාමී වෙලා ඒකෙන් යහපතක් වෙනව නේද? කියන එක තමයි බුදුහාමුදුරන්ගේ උත්තරේ බවට පත් උනේ. පොත්වලට නොවේ හිත්වලට අනුව ජීවත් වෙන්න ඕන. අද පොත් කරපින්නගෙන උම්මාදේව බවට පත් වෙලා තියෙනවා. මේ ආගම්කාරයෝ කියලා කියන්නේ අමු පිස්සෝ. ආගමක් ඔළුවේ දාගත්ත කියලා කියන්නේ පිස්සුවක් ඔළුවේ දාගත්ත කියන එක. පිස්සෙක්. දැන් ඔය යුද්ධ කරන්නේ ඒ ආගම් ඔළුවේ දාගෙන. රණ්ඩු කරන්නේ ආගම් ඔළුවේ දාගෙන. ඒ නිසා හොඳ ආගමිකයෙක් කියන්නේ හොඳ පිස්සෙක්. හොඳ බෞද්ධයෙක් කියන්නේ හොඳ ත්‍රස්තවාදියෙක්. හොඳ මුස්ලිම් කෙනෙක් කියන්නේ හොඳ ත්‍රස්තවාදියෙක්. හොඳ හින්දු කෙනෙක් කියන්නේ හොඳ ත්‍රස්තවාදියෙක්. ඇයි එහෙම කියන්නේ? ඔය හොඳම බෞද්ධ වුණාම ඌ ත්‍රස්තවාදියෙක් වෙනවා. හොඳම මුස්ලිම් වුණාම ඌ ත්‍රස්තවාදියෙක් වෙනවා. හොඳම හින්දු වුණාම ඌ ත්‍රස්තවාදියෙක් වෙලා තියෙන නිසා කියන්නේ. එහෙම නැතු මේ වෙනවයි කියන එක නෙමෙයි. ඒ හැම ආගමක් ඇතුළෙම හොඳ මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ ආගම් පොත්වල අන්තගාමීව ගිලෙන්න ගියපු ගම ඒ මිනිහම වෛරයෙන් ක්‍රෝධයෙන් ත්‍රස්තවාදියෙක් වෙනවා. හොඳම ක්‍රිස්තියානි වෙන්න ගියාම හොඳම ත්‍රස්තවාදියෙක් වෙනවා. මොකද හේතුව ඒ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ
දහමක් තියෙන මනුස්සයාගේ තියෙන වෛරය, ක්‍රෝධය දුරු කරන්න මිසක් මේව වැඩි කරන්න නෙමෙයි කියලා. එතකොට මේක මෝඩකමට ගත්ත ගමන් වෛරය තමන්ගේ පතුරවන්න මාර්ගයක් බවට පත් කරගන්නවා වෛරක්කාර මිනිස්සු ධර්මයක් කරපින්නගෙන. තමන්ගේ වෛරය පතුරව ගන්න කොයි බහරි සිදුරක් හොයලා ගන්න ඕනේ ලෝකෙ මිනිස්සු. එතකොට දහම මුල් කරගෙන අපිට වෛර කරන්න පුළුවන්. දහම මුල් කරගෙන අපිට ලෝභ කරන්න පුළුවන්. දහම මුල් කරගෙන දායකයන්ගේ තියෙන ඔක්කොම මිල මුදල් ටික අගේට දානේ කියන වචනේ පාවිච්චි කරලා මේ ලෝභය එකතු කරගන්න පුළුවන්. හොඳ දක්ෂ හාමුදුරු කෙනෙකුට ඕන. දහම මුල් කරගෙන ත්‍රිපිටකය මුල් කරගෙන අනිත් ඒවා මරාපිය කොටාපිය බණ කියන ඒවා භාවනා කරන ඒවා විනාශ කරාපිය කියන වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. මේ ආගම හැරෙන්නට මේ වචනේ හැරෙන්නට මීට වඩා එක වචනයක් උච්චාරණය කරොත් කට කපාපී කියන වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි දහම මුල් කරගෙන වෛර කරන්න පුළුවන්. දහම මුල් කරගෙන ද්වේෂ කරන්න පුළුවන්. දහම මුල් කරගෙන ලෝකේ වැළලෙන්නත් පුළුවන්, නැගිටින්නත් පුළුවන්. දැන් ශාස්ත්‍රවරු නිහඬයි. ගෝලයන්ට තමයි වැඩ තියෙන්නේ. ගෝලයෝ එක එක විදියට වැඩ කරනවා. එහෙව් ලෝකේ ලෝතර බුදුහාමුදුරුවෝ හරි දේ වැරදි දේ තෝරගන්න අපිට මඟ පෙන්වුවා. ඔබ යමක් ශ්‍රවණය කරද්දී ඔබගේ ලෝභය, ද්වේෂය, මෝහය නැති වෙලා දෘෂ්ටි සංකල්ප ප්‍රහාණය වෙලා යනවනම් අන්න හරි ධර්මය. යමක් ශ්‍රවණය කරද්දී ඔබ දික්ටිගත වෙනවනම්, සංකල්පගත වෙනවනම්, ලෝභ, ද්වේෂ, මෝහ වල පැටලෙනවනම් ඒ ධර්මය ගන්න එපා. ඒක හොඳ ධර්මයක් නෙමෙයි. මිනිසුන්ගේ එන්න මුර්ග ගති වැඩි වෙනවා. මුර්ග ගති වැඩි වුණාට පස්සේ මුර්ගසං වරුසාව වහිනවා. මොකද්ද කියන්නේ ලෝක විනාශ වෙනකොට වෙන වරුසාවට? මුර්ගසං වරුසාව. කවුද මේ මුර්ගයා කොතනද බිහි වෙන්නේ? මුර්ගයා බිහි වෙන්නේ මිනිස්සු තුල. දැන් ඔය එක්තරා රටක මේ දවස්වල මුර්ගසං වරුසාව වහින්නේ. මුර්ගයෝ බිහි වෙලා. මුර්ග ගතිය, තිරිසන් ගතිය මිනිස්සු ළඟ වැඩි වෙනකොට මුර්ගසං වරුසාව වහිනවා කිව්වා. ඒ කියන්නේ වෙනතුනේ මේ අහසින් වැටිලා ආයුධ වැටිලා මිනිස්සුන්ගේ ඇඟවල් කැපිලා මැරෙනවා කිව්වා. බුදුහාමුදුරු පාවිච්චි කරපු වචනේ ඕක. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවට රොකට් කියනවා අය, ඒවට මල්ටි බැරල්ස් කියනවා අය, ඒවා ගුරන් ප්‍රහාර කියනවා අය කියලා එහෙම නෙමෙයි කිව්වේ. බුදුහාමුදුරුවෝ දැක්ක අහසින් මුර්ගයෝ. මුර්ගසං වරුසාව නරක මිනිස්සුන්ගේ ආවේගයන් වලින් මිනිස්සු එකිනෙකාට පහර දීම් කරනවා. ඒ කාලේදී වරුසාව වැහිලා මිනිස්සු කැපිලා මැරෙනවා. ලෙඩ රෝග වලින් මැරෙනවා. මිනිසුන්ට මිනිස්සුන්ගේ ළඟ තියෙන සිතුවිලි අතර තියෙන අභියෝගය දරාගත් යුගයක් තිබුණ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි යුගය. ආන්නේ වගේ ආධ්‍යාත්මික යුගයකට සත්පුරුෂයෝ සෑම විටම මඟ පාදන්න ඕන. දරුවන්ගේ වේවා, රටක වේවා, පාලකයෝ පවා තේරුම් කරගන්න ඕන. මිනිස්සුන්ගේ මානසික උසස් භාවය නිරන්තරයෙන්ම ආරක්ෂා කරලා රැකලා ඒ මානසික අවබෝධය මිනිස්සු තුළ ජනිත කරවලා දියුණු චින්තනයක් ඇති සමාජයක් එක්ක සංවර්ධනයක් ගොඩනගෙන්න ඕන. සියලු මිනිස්සුත් කල්පනා කරන්න ඕන මානසික සුවතාවයකින් තොර කිසිවක් වැඩක් නැහැ කියලා කල්පනා කරලා තමන්ගේ මානසික සුවතාවය වර්ධනය කරගන්න වැඩපිළිවෙලේ ධර්ම ගවේෂණයේ යෙදෙන්න ඕන. මොනම හරි භාවනාවක් කරන්න කමක් නැහැ. එතකොට මොනවා හරි භාවනාවක් කරලා ආවොත් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මෙහෙට එන පින්නතුන් බොහෝ දෙනෙක් ඉන්නේ පරිණත භාවයටපත් වෙලා. සියලු භාවනාවන් කරලා සියලු දහම් පොතපත අධ්‍යයනය කරලා
සියලු ගවේෂණයන් කරලා ලෝක දාර්ශනිකය පිළිබඳව හොඳ පොතපත කියවලා අන්න ශක්තිමත් පිරිසක් ආවොත් ඒන පිරිසට නිවන් දකින්න හරි ලේසියි. ඒ නිසා ඔහේ ගතානුගතික සම්ප්‍රදායක කවි කියා සින්දු කියා ලත වෙවි අඳෝනාවල් දිදී ඉන්න කට්ටිය මේ දහම්මග නම් ඇවිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට යන්න බෑ. ඒගොල්ලෝ කරඬල් වගේ වෙනි වෙනි ඉදීවි. හොඳ උජුපටිපන්න තියෙන, න්‍යායපටිපන්න තියෙන, සමාජිපටිපන්න ආදී කොට ඇති ඒ සංඝ ගුණ කියලා පෙන්වුවේ මේ නිවම්මක ගමන් කරන කෙනෙක් ළඟ තියෙන ගුණාංග. එහෙම නැතුව මේ සිවුරක් කරේ දාගත්ත කෙනෙක් ළඟ තියෙන ගුණාංගම නෙමෙයි. මේ නිවම්මක ගමන් කරන කෙනෙක් ළඟ සංඝ ගුණ තියෙන්න ඕන. ඒ ගුණ තියෙනකොට එයා නිවන් දකිනවා. ඒ නිසා ප්‍රඥාවන්තයන්ට බුදුහාමුදුරන්ගේ ධර්මය පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාවන්තයන්ටමයි සද්ධර්මය, ප්‍රඥාවන්තයන්ටමයි සද්ධර්මය. නුවණැති අයටමයි සද්ධර්මය, නුවණින් අවබෝධ කරගන්න අයටමයි සද්ධර්මය. මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? මොකක්වත් නැහැ නේ පින්නතේ අවබෝධ. නිරෝධය මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? යම් මේ කෑ ගහ මැරුණට මේ අවබෝධ කරගන්න කියලා මොකක්වත් නැති එක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මොකක් අවබෝධ කරගන්න දෙයක් නැහැ. හිස් බවක් තියෙන ලෝකේ. සංඥා කොටක, වේදනා කොටක, මනෝ ධාතුවක පැටලිච්ච හීනෙන් අවදි වෙන්නයි තියෙන්නේ. මිනිස්සු නිද්‍රාවටපත් වෙලා තින්නේ. ඒ නිද්‍රාවෙන් අවදි වෙන්නයි තියෙන්නේ. එච්චරයි. අවබෝධ කරගන්න දෙයක් නැහැ. අවබෝධය අත්හරින්න ඕන. දැන් ප්‍රඥාව කිය අපි කතා කරාට පඤ්ඤා විමුක්ති වෙන්නත් ඕන. ධර්මයත් අතහරින්න ඕන. අපි ධර්මයේ කතා කළාට ධර්මයත් අතහරින්න ඕන. ධර්මය අතහරිනවා කියලා කියන්නේ මේ දෘෂ්ටිගතව අපි ධර්මයේ තේරුම් ගන්න එක අතහරින්න ඕන. එහෙම නැතුව මේ දේශකයේ අතහරින එකවත් ධර්මයේ අහන එක අතහරින එකවත් නෙමෙයි. ධර්මයේ අතහරිනවා කියන්නේ සමහර වෙලාවට එහෙම තේරුම් ගත්ත මෝඩිය පිරිසකුත් ඉන්නවා. ධර්මයේ අතහරිනවා කියලා දැන් ධර්මයේ අහන්නෙත් නැහැ, මම ධර්මයේ අතහැරලා ඉන්නේ කියලා ඉවරලා මේ අමු මොකක්වත් අවබෝධයකුත් නැහැ. ධර්මයේ අතහැරලා දානවා. එහෙම නැත්තම් මාර බලවේගය ඇවිල්ලා ධර්මයෙන් යාව නීවරණ ධර්මයකින් වහලා ධර්මයෙන් ඈත් කරනවා. හිමින් සැරේ මාරයා යව අපායට අරන් යනවා. මාරයාගේ තියෙන තුරුම්බු පුදුම තුරුම්බු තියෙන පින්නතුනේ. මේ ලෝකේ සසර රඳවන්න. මිනිස්සු කියන්නේ කවුද? මිනිස්සු කියලා කියන්නේ යම් කිසි වැටුපක් දීලා තමන්ගේ අගයක් තියෙනවා. ඒ අගය තුල ඒ වැටුපක් දීලා ඒ වැටුපට පුළුවන් මිනිස්සෙක් කාමරයක පැය 8ක් හිර කරලා තියන්න. අවුරුදු ගාණක් හිර කරලා තියන්න. දවසේ මේ තව පොඩ්ඩක් වැටුප් වැඩි කරලා දුන්නොත් එහෙම සන්තෝෂෙන් ඕටී කියලාත් ඒකත් කරනවා. ඒ වගේ පොඩි මුදලකට මේ ලෝකයේ රැඳෙන මිනිස්සු පිරිසක් මේ ලෝකේ ඉන්නේ. එතකොට මාරයා පොඩි තුරුම්බුවක් දුන්නා නම් ඉවරයි. මේ ලෝකේ මිනිස්සු හරි ලාභාල දේවල් වලට වටිනාකම් දීලා තියෙනවා. ඉතින් ඒ වාස්සේ රැඳෙන හැබැයි ඉතින් ජීවිතේ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නෝ. සල්ලි ජීවිතේ නෙමෙයි, ජීවිතේට සල්ලි ඌමනා නිසා ජීවත් වෙනවා. ඒවා හුදු භෞතික දේවල් කියලා. දැන් උදාහරණයක් දැක්කුවේ පොඩි දේවල් වලට මිනිස්සයා මේ ලෝකේ හිටගෙන තියන්න පුළුවන්. දැන් පන්සල ගිහිල්ලා පිනක් දහමක් හැටියට පොඩි වැඩක් කරන්න අකමැති වෙන මිනිස්සයාට පොඩි වැටුපක් දුන්නාම මේ මිනිස්සයාට ගේට්ටුවක් ළඟ දවසක් හිටගෙන ඉන්න පුළුවන්. එතකොට මාරයා කොච්චර දේවල් දෙයිද මිනිස් සිතකට මිනිසා නිවන් නොදක මේ සංසාරේ රකින්න.
මායя කියලා කියන්නේ මොකෙක්වත් නෙමෙයි තමන්ගේ තියෙන මමායනය. මාන්නය. මේ මම කියලා බබලෙන්න තියෙන කැමැත්ත. මිනිස්සු හැමතිස්සෙම කැමති මම අරයට වඩා උසස් කියලා සලකන්න. ඒකම තමයි මිනිහගේ ළඟ තියෙන පහත් ගතිය. මම පින්නතුන්ට කරුණු දෙකක් පෙන්නන්නම්. මේ ලෝකේ ඉන්න සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ තල දකින්න තියෙන ප්‍රධාන අංග දෙකක්. අසත්පුරුෂ මාන්නයෙන් යුක්ත කෙනා හැම විටම අනේකාට වඩා උසස් වෙන්න උත්සාහ කරනවා. අසත්පුරුෂ මාන්නයෙන් යුක්ත කෙනා අනිත් කෙනා පරාද කරලා Taman දිනන්න උත්සාහ කරනවා. සත්පුරුෂයා සෑම විටම අනිත් කෙනා උසස් කරන්න උත්සාහවත් වෙනවා. පහත් කරන්න නෙමෙයි. සත්පුරුෂයා සෑම විටම අන් අය උසස් කිරීමට දරන අතර අසත්පුරුෂයා සෑම විට අන් අය පහත් කිරීමට දරනවා. ඔන්න අපිත් එක්ක කතා කර ඉන්නවා. ඕන භාෂාවක් දානවා. එක්ක භාෂාව නිසා යා අඩුයි. එක්ක සල්ලි පෙන්නනවා. සල්ලි නිසා යා අඩුයි. එක්ක ගියපු ඉස්කෝලේ කියනවා. ඉස්කෝලේ නිසා යාම අපි ඉන්ටර්නැෂනල් මෙයා නිකන් ගමේ නැෂනල්. ඒක අඩු කරනවා. ඒක මොකක් හරි බලනවා. බල පහත් කරන්න බලනවා. එතකොට අසත්පුරුෂ ලක්ෂණය තමයි අනිකා පහත් කරන්නේ. එතකොට ඉදිමෙන්න හදන එකම තමයි ප්‍රාථමික ගතිය. ඉදිමෙන්න හදන එකම තමයි ප්‍රාථමික ගතිය. එතකොට පහත් වෙනවා කියලා එක නෙමෙයි සත්පුරුෂයා ළඟ තියෙන්නේ. සත්පුරුෂයා සම විටම අනිත් කෙනා උසස් කරන්න බලනවා. ඔන්න සත්පුරුෂයන්ගේ ළඟ සහ අසත්පුරුෂයන්ගේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙක. සත්පුරුෂයා සම විටම අන් අය උසස් කිරීමට දරනවා. අසත්පුරුෂයා සම විටම අන් අය පහත් කිරීමට දරනවා. එයින් හඳුනා ගන්න සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ. ඒ දෙක ප්‍රධාන ලක්ෂණ. ඒවල තමනුත් තේරුම් ගන්න මේ අනුගත ලෝකේ කවුරුන් එක්ක මේ ලෝකෙ මිනිසුත් එක්ක හා කරලා බලන්න වැඩක් නැහැ. එයි අපි මේ සමාජය අතහැරලා දැම්මේ පින්නතුනේ. මේ සමාජයේ මිනිසුන් එක්ක තරඟ කරලා දිනන්න දෙයක් මට නැහැ. ඒ නිසා මේ සමාජයේ ඉන්න කිසිම මිනිසෙක් මට අභියෝගයක් නෙමෙයි. මට මේ මිනිසුන් එක්ක දිනන්න දෙයක් නැහැ. ඒ මිනිසුන්ට වඩා උසස් වෙන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මිනිසුන් උසස් කරන්නේ කොහොමද කියන කාරණේ විතරයි. මේ සත්වය කොහොමද උසස් බවට පත් කරන්නේ? මනුස්ස බවට පත් කරන්නේ, බෞද්ධ බවට පත් කරන්නේ කියලා. ඉතින් අපි බොහෝ ධර්ම කරුණු දේශනා කරලා තියෙනවා. මේ ධර්ම කරුණු දහස් ගාණක් දේශනා දහස් ගාණක් තියෙනවා. පින්නතුන්ට අන්තර්ජාලය තුල ස්වාමීන් වහන්සේගේ පුළුවන් තරම් සද්ධර්මය අහන්න. ඇතුළතින්ම ඔබ සංවර්ධනය විය යුතුයි. ඇතුළතින්ම ඔබ පරිපූර්ණ විය යුතුයි. යථා අවබෝධයෙන්ම සද්ධර්මය එකතු කරගත යුතුයි. ජීවිතේ නන්වා ගත යුතුයි. තින් සද්ධර්මයේ පීඨ ආරක්ෂාව ඔබ සෑම සිළු දෙනාටම ලැබේවා සැලසේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම අප්‍රමාදී ධර්ම විහරණය අදාදම ලැබේවා. හැම දිනාටම සුබ නිකිණි පුරපසළොස්වක බොහෝ දිනයක් වේවා. සියලු රෝග පීඩාවන් වලින් වැළකී ජීවිතයේ ධර්මයෙන් සනහා ගන්නට අවශ්‍ය කරන වීරිය ශක්තිය ලැබේවා. සම්බුදු සරණ වේවා හැම දිනාටම. නිකිණි පුරපසළොස්වක පොහෝදා ධර්මදේශනා දායකත්වය දරනු ලබන්නේ රංජලා ගෝමස් පින්වත් මෙතිනිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්. අරමුණ බවට පත්වන්නේ මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන කල්යාණ මිත්‍රයන්න් වහන්සේටත් ඒ වගේම එතුමියට ජීවිතේ බොහෝ මඟ පෙන්වූ ඒ කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සියලුම සම්‍යක් දිට්ඨික දෙවිවරුන්ට සද්ධර්ම අවබෝධය නිර්වාණ අවබෝධය වීම පිණිස දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත් අභාව ප්‍රාප්ත වූ එම පවුලේ දෙපාර්ශ්වයේම දෙමව්පියෝ ඇතුළු වංශ පරම්පරාගත ඥාති මිත්‍රාදී හැම දෙනාගේම භව ගමන සුගතිගාමී වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයෙන් සැනහේවා කියන
පුණ්‍යානුමෝදනාවටත් ඒ වගේම පවුලේ සියලු දෙනා ඇතුළු සත්පුරුෂ ඒ ධර්ම ශ්‍රවණය කරන මිතුරු කැල හැම දිනාටම සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම පවතින රෝග පීඩාවන්ගෙන් වැළකී නිදුක් නිරෝගී සුවපත් භාවයක් ගත කිරීමට ආයුරාෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් මුදුන්පත් කරගෙන අද සදහැ සිතින් දායකත්වයේ දරුවේ රංජලා ගෝමස් මැතිණිය එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු නිෂ්ඨ සිද්ධ වේවා කියලා අප අදිෂ්ඨාන කරනවා පුණ්‍යානුමෝදනා කරනවා සසරින් පුණ්‍යානුමෝදනා ලබන්නා වූ හැමත සසරින් නිවනක් වේවා මෙලවින් ආශිර්වාද කරන්නා වූ අයට ආයුරාෝග්‍ය සැප වර්ධනය වේවා හැමදෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා හැමදෙනාටම ජාතියක් ජරාවක් නැත්තා වූ උතුම් අමා මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා අප පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පින්වත් හැම දිනාටමත් මෙවැනි සද්ධර්ම දේශනාවක දායකත්වය ලැබීමට හැකියාව තියෙනවා. පින්වත්තුනුත් ඒ දායකත්වය ලබා ගැනීමට විහාරස්ථානය අමතන්න පුළුවන්. ඔබටත් දහම් කුසලයෙන් දෙලව යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සම්බුදු සරණයි සුවපත් වේවා.